नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय නමෝ බුද්ධාය. අදත් අපි සුපුරුදු පරිදි ඇවිල්ලා තියෙන්නේ ඔබට අපි තවත් ධර්ම කතිකාවතක් අරගෙන දැන් මේ වැඩසටහන් පෙළ තුලම අපි දැක්කා ගිය වතාවෙත් අපේ දහනමනුෂ්‍ය සමරන අවස්ථාවේදීත් අපි දුරෝ දෙයක් තමයි මේ අපහැදිලි දැන් පැහැදිලි කිරීම සරල බසින් කොහොමද ඊතා ඉක්මනින් අපිට වටහා ගැනීමේ අවස්ථාවක් අපිට උදා කළා තියෙන වග ඒ තින් මනාව පිණින් ගියා. ඉතින් එම ඒ උත්සාහය මම හිතන්නේ සෑහෙන දුරට අද වෙනකොට ප්‍රසිද්ධියක් ලැබලත් තියෙනවා. ඒ වගේම ඒ කෙරෙහි තියෙන ගෞරවය, ශ්‍රද්ධාව වැඩි වෙලාත් තියෙනවා. ඒ සියලු දේ මම හිතන්නේ අපේ යම් කිසි කුසල කර්මයක් එදත් මම කිව්වා අදත් මම කියන එකක් තමයි. හෙටත් එවැනි දෙයක්ම තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ වන කිරිපතු ඥානන්ද ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතුව උපදේශ මතද සහ ඒ විග්‍රහයන් තුලින් අපිට වටහා ගන්න පුළුවන් ඒ වටිනා දේ සම්පත තමයි අද අපි ඇත්තටම අනුභව කරන්නේ. ආහාරයක් වශයෙන් ගත්තොත් එදත් අපි ආහාර ගැන කතා කරා. ඉතින් මේ පිළිබඳව අපි ගියවතාවදී කතා කරේ තණ්හාව ඇති වෙන්නේ කුමක් සඳහාද? මේ විඳීම. දුක ඇති වෙන්නේ තණ්හාව නිසාද නැත්නම් අනිත්‍ය නිසාද කියන එක තමයි මාතෘකා කරගෙන අපි කතා කරේ ගියවතාවේදී. ඒ වතාවේ අපි තවදුරටත් එන් එහාටත් ගිහිල්ලා අපි බැලුවා මොනවද තියෙන මේ ආහාර වර්ග, කැබලිකාර ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර වැනි දේවල් කොහොමද මේකට ප්‍රයෝගී වෙන්නේ? මේක තමයි පසුබිම, පසුතලයේ මේ මත ඇති වෙන මේ ඉන්ද්‍රියන්ගෙන් ඇති වෙන තණ්හාව, ආසාව තුලින් වේදනාව හට ගැනීම, ඒ තියෙන අනිත්‍යතාවය නිසා තමයි අද වෙනකොට මේ වේදනාව විඳීම අපිට සැප හෝ දුක නැති තත්වයක් අපිට උදා වෙන්නේ. ඉතින් අපි මේ යනාදී වශයෙන් අපි විශාල වශයෙන්ම මේ කොටස විග්‍රහ කරා අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් අදත් එවැනි මාතෘකාවක් පිවිසීමට පෙර මම අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා අද වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අපි ඒ වැඩසටහන් මාලාව යන අතර වාරය තුල තමයි මේ සම්මා සම්බුද්ධ නැතොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප වූ මාලිගාවක් අද වෙනකොට පොල් ගහවිල ඉඳි වෙලා අවසන් වී තියෙන්නේ. ඉතින් මේ ගැනත් මම ස්වල්ප වශයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් වචන කීපයක් අපි ලබා ගමු. ඇයි මේ තියෙන මොකද්ද මේ තියෙන වටිනාකම මෙවැනි දෙයක් ඇති කිරීමට මේ කාලේ ඇයි කියන එක. මොකද මම හිතන්නේ නුවර යුගයෙන් පසුව මේ තමයි විශාලම තැනීම. මෙච්චර මුදල් සම්භාරයක් තුලින් බුදුරජාණන් වහන්සේට කරන විශාලම උපහාරයක්, පිරිනැමීමක්, දානයක් හැටියට අපි ගන්නවා නම් එවැනි දෙයක් පවා මේ තුලින් සිදුවීමේදී අපිටත් විමානයක් ඇති වේවි කියන එක අපිට සූත්‍ර වලින් අපිට ගලපා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇයි මේ කියන එක මෙතන මේ ප්‍රශ්නයක් සමහර අය මතු කරන්න පුළුවන්. මොකද්ද මේකේ තියෙන වටිනාකම මොකද්ද කියන එක. ඉතින් මේ ගැනත් පොඩ්ඩක් අපි ගරු ස්වාමීන් වහන්සේ, ලොකු ස්වාමීන් වහන්සේ අපිට කරුණාකර අපිට පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ පිළිබඳව. නමෝ බුද්ධාය. පින්වත් මහත්තයා මේ ඔය සම්බුද්ධ රාජ මාලිගාව හදන්න මගේ හිතේ අදහස ඇති වුණේ ඔය 2600 සම්බුද්ධත්ව ජයන්ති සංකල්පය නිසාමයි. මොකද එදා මම මීට අවුරුදු 3කට කලින් 2600 සම්බුද්ධත්ව ජයන්ති අදහස ඉදිරිපත් නොකරන්න ලංකාවේ කිසියම් කෙනෙක් දන්නේ නැහැ සම්බුද්ධත්ව ජයන්තියක් එනවාද කියලාවත්. ඉතින් එහෙම නොදැන සිටපු එකක් තමයි අපි ඉදිරිපත් කරපු අදහසත් එක්ක යම්කිසි ප්‍රබෝධයක් ඇති වුණේ. ඉතින් මං හිතුවා බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය හැටියට, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට උන්වහන්සේට අපි පාවිච්චි කරනවා බුදු රජ කියන වචනේ. ඉතින් උන්වහන්සේගෙන් දවසක් සේල කියන බ්‍රාහ්මණයා අහනවා ඔබ වහන්සේ රජකමට සුදුසුයි කියනවා. එතකොට කියනවා සේල මමත් රජෙක් කියනවා. එතකොට අහනවා රජවරුන්ට සෙම්පතිවරු සිටිනවානේ. එතකොට ඔබ වහන්සේට රජවරුන්ට ආඥා චක්‍රයක් තියෙනවා පනවන. සෙම්පතිවරුන්ට ඔබ වහන්සේටත් තියෙනවද කියලා. කියනවා මමත් ධර්මයේ නැවති ආඥා චක්‍රේ පනවනවා. මගේ සෙම්පති සාරිපුත්ත කියනවා. ඉතින් ඒ නිසා මං හිතුවා බුදුරජාන් වහන්සේත් රාජා හමස්මි සේලෝ කියලා මේ සේල මමත් රජෙක් කියලා උන්වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා මං හිතුවා ඒ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ මාලිගයේ නමින්
මට ආසාව හිතේ හැඟීමක් ඇති වුණේ අඩි 100ක් උස විහාරයක් හදන්න. දැන් කුමාරී විහාර මාලිගාව අඩි 107ක් උසයි. ඉතින් මේකේ ඒ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයේට මං හිතන්නේ ලැබිච්ච උත්තරීතර ලෞකික පූජාවක්. ඒ කියන්නේ උන්වහන්සේ ගොඩාක්ම අගය කළේ ප්‍රතිපත්ති පූජාව. ඉතින් මේකේ යම්කිසි ප්‍රතිපත්තියකුත් තියෙනවා. ඒ කියන්නේ මේ සම්බුද්ධරාජ මාලිගාව හැදීම පිණිස අපි කිසියම් අධාර්මික ලෙස මිනිස්සු පෙළලා නැත්තම් රවට්ටලා අපි ආධාර ලබා ගත්තේ නැහැ. අපි විවෘතව කියා හිටියා මේ දේවල් බාර ගන්න කැමතියට බාර ගන්න පුළුවන් කියලා. ඒ පිරිස බාරගත්තා. බොහොම ශ්‍රද්ධාවෙන් සදහැවතුන් පෙළ ගැහිලා ඒගොල්ලන්ගේ පරිත්‍යාග කළා. එතකොට මේකට ශ්‍රද්ධාව මුල් වුණා. ඒ ශ්‍රද්ධාවන්තව තමයි පරිත්‍යාග කළේ. ඊළඟට ඉතින් නැවතුන්නේ නැහැ. දිනපතා මං හිතන්නේ 500ක් 1000ක් වගේ පිරිසක් දැන් අවුරුද්දක් වගේ කාලයක් ශ්‍රම දාන කළා. ඒ කියන්නේ ශ්‍රමය වැය කළා. ඉතින් මේ තරාතිරම් ભેදයකින් තොර ලංකාවේ ඉහළම උගත්තු ලංකාවේ ප්‍රධාන ආයතන වල සිටින ඉහළම තනතුරු දරන අය පොල් ගහවෙලා ඇවිල්ලා ගඩොල් සිමෙන්ති වැලි ඇදලා උදළු ගාලා වැඩ කළා. ඒ වගේම බොහොම දිලිඳුම අය ඇවිල්ලා ඒ සමානව වැඩ කළා. එතකොට සෝයනස ඔකට අපිට ඇතුල් කරන්න පුළුවන්. ඇත්තට තියෙනවා සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔය ඔක්කොම ඇතුල් වෙනවා. මේ ඒ සියලු දෙනාම මේක කළේ විශේෂත්වය එකයි. ඒ සියලු දෙනා බුදු ගුණ මෙනෙහි කර කර ධර්ම කතාව මෙනෙහි කර කර ධර්මයේ සිතා මේ කළේ. එතකොට අපිට තේරුම් ගියා මේ අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා පැහැදිලි කරලා දීලා මෙවන් ශ්‍රද්ධාවක් උපන්නා නම් අනන්ත ඒ කියන්නේ ඊතා උතුම් ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතු ඊළඟට ආජීව පාරිශුද්ධ සීලයෙන් යුතු ප්‍රත්‍යසන්නිස්සිත සීලයෙන් යුතු ඊළඟට ශික්ෂාපද සීලයෙන් යුතු රහතන් වහන්සේලා වැඩ සිටි කාලේ මිනිස්සු කොච්චර කැපෙන්නේ නැද්ද කියලා අපිට තීරුම් ගත හැකි. මේ සදහවත් පිරිස ඒට කැප වෙලා තියෙන ආකාරය බලද්දී. ඒ වගේම සම්බුද්ධ රාජමාලිගාවේ කටයුතු වලදී මම හිතන්නේ සිල්වත් පිරිසක් මේ ස්පර්ශ කරපු නිසා මේ කටයුත්ත විශේෂයෙන් මහමෙවුනාවේ සංඝ පිරිස උතුම් බ්‍රහ්මචාරී සිල් ආරක්ෂා කරගෙන ශික්ෂා ගෞරවය ආරක්ෂා කරගෙන විනය තුල රැඳෙමින් විනය ආරක්ෂා කරගෙන ඒ කරන කටයුතු නිසා මම හිතන්නේ ඒකේ අద్భుත සුන්දරත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒ කියන්නේ ඒ නිර්මාණ කරන නිර්මාණ ශිල්පීන්, ඒ කියන්නේ මූර්ති ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, ඊළඟට කොටින්ම කැටයම් ශිල්පීන් පවා අපිට කියනවා අනේ හාමුදුරනේ මේ වගේ දෙයක් අපිට තනියම කරන්න බෑ. අපි මේ අරනකොට මේ වගේ නිර්මාණයක් අපෙන් වෙන තැනක බිහි වෙයි කියලා අපිට හිතන්න බෑ කියනවා. එතකොට අපිට තේරෙනවා යම්කිසි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා අපි මේ කටයුත්ත කිරීමේදී මම හිතන්නේ යම්කිසි දිව්‍යමය සහභාගීත්වයක් ඒකට ලැබිය යුතුයි කියලා හිතුණා. නැත්නම් අවුරුද්දක් වගේ සුළු කාලයක් ඇතුළත මෙවැනි විස්මිත නිර්මාණයක් බිහි වෙන්න විදියක් නැහැ. අර හඳුන් කුටියක් තියෙනවා අර මැණික් කොබ්බපු අර හඳුන් කුටිය පවා මම හිතන්නේ ඒක විස්මිත නිර්මාණයක්. විස්මිත නිර්මාණයක් ඒ කියන්නේ පත්තිරිප්පුව කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවෙන් පිණිස තියෙන මේ හැම නිර්මාණයකම තියෙන සියුම් බව, ඊළඟට සම්පූර්ණ බව, ඊළඟට එහි තිබෙන චමත්කාර බව මේ හැම එකක්ම දැක්කම මට හිතුණා මේ ධර්මාශෝක රජුරෝ විහෙර විහාර හදද්දි කොච්චර අద్భుත සුන්දරත්වයක් තියෙන්නේ නැද්ද? දුටුගැමුණු රජුරෝ විහෙර විහාර හදද්දි කොච්චර අద్భుත සුන්දරත්වයක් තියෙන්නේ නැද්ද? මේ කාලේ අන්නේ අద్భుත සුන්දරත්වය ඒ කියන්නේ ඒක දැක්කට පස්සේ මේ වගේ නිර්මාණයක් මේ වගේ මූර්ති ඇඹීමක් මිනිස් හතකින් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපට මතුවෙනවා. අර විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ නිර්මාණයක් වගේ අద్భుත නිර්මාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක මගේ අදහස අපි කොහොමත් මේ සතියකට සඳුදා දවස අපි සම්පූර්ණයෙන්ම මේ රාජමාලිගාව වහනවා. ඒ වහන්නේ ඒකේ මේන්ටනන්ස් වලට. ඒ වගේම ඉතුරු දවස් වලට අපි සීමා සහිත කාලයකට තමයි අපි විවෘත කරන්නේ. හැබැයි ඒකේ අර පික්නික් වලට යන විදිහට එන අයට නම් ඒකේ එච්චර ඉඩක් නැතුයයි. මොකද අපි ඒකෙදි ඇතුළු වෙන්න ඉස්සෙල්ලා එයාට පැහැදිලි කරලා දෙනවා මේ ඇතුළු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ලෝකයට.
උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලෝකෙට. ඒ නිසා ඒ සඳහා ඇතුළු වෙනකොට ඔබේ ශ්‍රද්ධාව තියාගෙන බුදුගුණ මෙනෙහි කිරීමේ හැකියාව ඇතුව මේ ඇතුළට ගිහිල්ලා මේ බලලා බුදුරජාණන් වහන්සේගේ හිත පහදවාගෙන ගෞතම සාසනයේ ආශ්චර්යය අත්විඳින්න කියලා. එතකොට ඒකට ඇද හොයන එක්කෙනෙක් වුණත් මං හිතන්නේ දැන් ඇද හොයන අය තියෙනවනේ මොකද ධාතුනේ මේ ලෝකේ එකතු වෙන්නේ නේ. අසුචි වලට අසුචි එකතු වෙනවා, ලේ වලට ලේ එකතු වෙනවා, කසල වලට කසල එකතු වෙනවා, සුවඳට සුවඳ එකතු වෙනවා, මල් වලට මල් එකතු වෙනවා, සත්පුරුෂයන්ට සත්පුරුෂය එකතු වෙනවා, අසත්පුරුෂයන්ට අසත්පුරුෂය එකතු වෙනවා. එහෙම ලෝකයන්නේ තියෙන්නේ. මේ ධාතු නානත්වයේ ලෝක ස්වභාවයක්. ඒ නිසා මේ ධාතු නානත්වයට හසු වෙච්ච ජනතාව තමයි ඕවට එන්නේ. එතකොට මේකට එනකොට නානා මතමතාන්තර ඇති වේවි. නමුත් ඒ ඕනම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය ගැන කල්පනා කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතය නෙමේ ඉස්මතු කරන්න යන්නේ. මේ ගෞතම ශාසනය නෙමේ බබළුවන්න යන්නේ කියලා. ඒක මං හිතන්නේ ලෝකේ සත්පුරුෂ මිනිස්සුෙකුට ඇති වෙන සත්පුරුෂ සිටිවිල්ල උපදවා ගත්තොත් මං හිතන්නේ ඒක බොහෝ කල් හිතසුව පිණිස පවතී. සනස් ඒක පුළුවන් ද අපි දැන් අපේ නරමන්නන් ඉන්නවා අපි ඉන්නවා අපිට පුළුවන් වේද ඔකට සාදු සාදු කියා මේකේ පිළිබඳව තියෙනවා නම් අපි ඒ යම් කිසි පිනක් අපිටත් ලබා ගන්න. මොකද මම දැක්ක ඔය പ്രേත වස්තු මේ ගත්තාම ඒ කතා වස්තු පෙළ තුලම විමාන වස්තුවේ තියෙනවා මේ වැනි දෙයක් සිදු කිරීමක් උපේ මේ අපේ විසාකා මහෝපාසිකාව පිළිබඳව මෙහෙම එකක් කරනකොට පැත්තෙන් පින අනුමෝදන් වේවා කියප එක අපිට දිව්‍ය අප්සරාවක්. ඒ දිව්‍ය අප්සරාවක් මොන ගැහෙනවා මුගලන් මහරහතන් වහන්සේට. විශේෂයෙන්ම මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ කාර්යය කළේ. උන්වහන්සේ නිරන්තරයෙන්ම දිව්‍ය ලෝක චාරිකාවේ වැඩියා. දිව්‍ය ලෝක චාරිකාවේ වැඩම කරලා ඒ දෙවි දේවතාවුන් වහන්සේලා මුණ ගැහිලා ඒගොල්ලන්ගේ ජීවිත ප්‍රවෘත්තිය අහගෙන ඇවිල්ලා මේ මිනිස් ලෝකේ මිනිස්යන්ට කියා දුන්නා. ඉතින් මේ තුලින් බොහෝ දෙනෙක් මේ දිව්‍ය ලෝකේ යන ආසාවෙන් නෙමෙයි නමුත් එතන යම්කිසි සත්පුරුෂ භූමියක් ඒක. ඒ කියන්නේ සත්පුරුෂයෙකුට මිසක් අසත්පුරුෂයෙකුට යන්න බෑ. මොකද මේ එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා නවේ කදරියා දේවලෝකං වජන්ති කවදාවත් මේ ලෝභ සහිත අයට දිව්‍ය ලෝක යන්න බෑ කියනවා. එතකොට එක තැනක තියෙනවා මේ දිව්‍ය අප්සරාවක් නානා විභූෂිත ආභරණයන්ගෙන් සැරසිලා අලංකාර මන්දිරයක සැපසේ වාසය කරනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා අහනවා භවති බොහෝ පින් කරපු කෙනෙක් වෙන්න ඇති සංසාරේ දාන සීලත් භාවනාදී ගොඩක් පින් දහම් කරලා ඇති මොනවද කරපු ආශිර්වාදමත් පින්කම් කියලා. ඒතකොට කියනවා අනේ ස්වාමීනි මම මහා විශාල දෙයක් කළේ නෑ. මම විසාකා මහෝපාසිකාවගේ යෙහෙලියක්. ඉතින් විසාකා මහෝපාසිකාව මිගාරමාතු ප්‍රාසාදේ කරද්දී කියන්නේ පූර්වාරාමේ කරද්දී පහළ මහලේ කාමර 500යි උඩු මහල කාමර 500යි කියන්නේ කාමර කුටි 1000කින් යුක්තව තමයි ඒ ගොඩනැගිල්ල හදලා පූජා කරලා තියෙන්නේ. මේ පූජාව දැකලා ඒ පූජාව දිහා බලලා අනුමෝදන් වෙලා සතුටු වෙලා සාදු සාදු කියලා. එතකොට ඒ කියන්නේ විසාකා මේ මාලිග මේ පූර්වාරාමේ හදලා පූජා කරපු වෙලාව මේකට කොච්චර යන්නේ නැද්ද සල්ලි මේ කොස් කඳන් ගෙනල්ලානේ කොච්චර ගස් කපලයක්ද කියලා මේක අර පහස් සිටිවිලි හිතන්නේ නැතුව හිතලා තියෙන්නේ අනේ කොච්චර ලොකු දෙයක්ද මේ කළා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රාවක සංඝයා වෙනුවෙන් මේ කළා තියෙන්නේ කියලා ඒක දිහා බලා සාදු සාදු කියලා අනුමෝදන් වෙලා. ඒ අනුමෝදන් වීමම තමයි ඇයට දිව්‍ය සම්පත් ලබා දෙන්න උපකාරී වුණේ. මේ අනුමෝදන් වීම කියන්නේ හරි ආශ්චර්යමත් දෙයක්. අර එක තැනක තියෙනවා අර අසද්දෘශ දාණය දෙන්න අසද්දෘශ දානයක් පූජා කළානේ මේ කොසල් රජුරෝ. ඒ කියන්නේ කොසල් රජුරුවන්ගේ කෝසල නගර වාසීන් අතර මේ දාන තරඟයක් ඇති වුණා. ඒ කියන්නේ කොසල් රජුරුව යම් විදියකට දානයක් දෙනවද ඊට ඉහළින් නගර වාසීන් දෙනවා. එතකොට ඒක බලලා ඒකේ අඩුපාඩු පරිමහල තව එකක් දෙන එකට ඊට ඉහළින් ආය නගර වාසීන් දෙනවා. දවසක් කොසල් නගර මේ කොසල් රජුරුව දැන් ඇඳි හාන්ස් වෙලා නිකන් හරි මේ ශෝක මූණකින් ඉන්නවා. ඉතින් මේ මල්ලිකා බිසෝගෙන් අහනවා මේ රජතුමනි ඇයි මේ මොකද මේ වහන්සේ බොහොම පීඩාවෙන් ඉන්නවා දුකෙන් ඉන්නවා. අනේ වැඩක් නෑ කියනවා මට මේ නගර වාසීන්ව පරද්ද ගන්න බෑනේ. මට මේ නගර වාසීන්ට වඩා හොඳට දානයක් දී ගන්න බෑනේ කියනවා. මම දෙන දානට වඩා හොඳට මේ මිනිස්සු දෙනවනේ කියනවා. එතකොට මේ මල්ලිකා බිසෝ කියනවා නෑ රජතුමනි
ඔබ වහන්සේත් එක්ක හැරෙන්නවත් බෑ කියන මේ නගර වාසීන්ට. අනේ කොහොමද ඒ දානේ නම් දෙන්නේ කියලා. ඉතින් කියනවා මෙහෙමයි. ඒ නගර වාසීන් ළඟ නෑ කියනවා ඇත්තු. නගර වාසීන් ළඟ නෑ කියනවා රාජකන්‍යාව. ඒ නිසා මේ ඇත්තුයි රාජකන්‍යාවයි සම්බන්ධ කරගෙන අපි දානයක් දෙමු කියනවා. නගර වාසීන්ට ඒව නෑ කියනවා. ඊට පස්සේ තමයි අර ඇත්තු 500ක් මුතු කුඩ අල්ලගෙන ඉන්නවා හරි ගස්සලා රාජකන්‍යාව ඒකේ අර රහතන් වහන්සේලා දිනමක් අතරේ සඳුන් කල්ක ඔරුවල දාලා සඳුන් අඹරඹර පවන් සලසලා ඉන්න අසිරිමත් දානයක් දුන්න මේකට කෝටි ගාණක් මුදල් වේදන් වුණා. වේදන් වුණාට පස්සේ මේකේ මේ ඇමතිවරු දෙන්නෙක් හිටියා මේ කාල ජුන්න කියලා ඇමතිවරු දෙන්නෙක්. මේකේ එක ඇමතියෙක් කල්පනා කළා අනේ හැබැයි මේ රජුරවන්ට තියෙන සමය මේ රටේ වේදන් කරන දේවල් නැතුවට රටේ වෙන නැතුවටද මේ මුදල් කාබාසිනිය කරන්න කියලා මෙහිම මහා මේ ඒ කියන්නේ නපුරු සිතකින් මේකට අප්‍රසාදයේ පළ කර කර වාසය කළා. එතකොට තව කෙනෙක් ඉතුරු ඇමතිවරයා කල්පනා කළා අනේ මට මේ වගේ අවස්ථාවක් නැහැනේ. මට කරගන්න බැරි නිසා මම මේකේ කොටස්කාරයෙක් වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දානෙට වැඩියා. වැඩියට පස්සේ උන්වහන්සේ දානි වන්දලා ඉවරලා පුණ්‍යානුමෝදනාව කරන ලෑස්ති වෙලා හැම කෙනෙකුගේම මේ චිත්තාචාරයන් මේ සිත වැඩ කරන ආකාරය විමසා බැලුවා. බලද්දි පේනවා අර ඇමතිවරයා අර මේ දාණයට අප්‍රසාදයේ පළ කර කර කල්පනා කර කර හිටපු ඇමතිවරයා ගේ ඒ කල්පනාව කොතරම් ඒකෙදී එයාට නරක විදිහට බලපාලා තියෙනවද කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුමෝදනා බණ දේශනා කළා නම් එයාගේ හිස සත්කඩකට පැරෙන්න තිබ්බා කියලා. ඉතින් උන්වහන්සේ කලේ ගාතාවක් විතරක් දේශනා කළා විහාරයට වැඩියා. දැන් රජුරව කල්පනා කරනවා අනේ මම මෙච්චර වේදමක් කළා කෝටි ගාණක් වේදම් කළා 54 කෝටියක්ද කොහෙද වේදම් කරලා මේ කරපු මේ දානමය පින්කම ගැන මට මුකුත් විස්තරාර්ථව භාග්‍යවතුන් වහන්සේ වදාළේ නැහනේ. එහෙනම් මේකේ තේරුම තමයි මගෙන් අකැප වූ දේවල් පූජා වුණාවද්ද කියලා කල්පනා කළා. ගිහ හවසරුයි කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ මෙච්චර විශාල දානයක් පූජා කළත් භාග්‍යවතුන් වහන්සේ එක ගාතාවක් විතරක් දේශනා කළා වැඩිය විස්තර වශයෙන් වදාළේ නැහැ. කියන මහරජා මම විස්තර වශයෙන් මේක ප්‍රකාශ කළේ නැත්තේ පුණ්‍යානුමෝදනා කරන්නේ නැත්තේ එතන හිටපු කෙනෙකුගේ මානසිකත්වය එච්චර හොඳ නැහැ. ඔහුට නරක විදිහට මේක බලපාන්න තිබුණා. ඒ නිසා ඔහු කෙරේ අනුකම්පාවෙන් මේ කලේ කියනවා. එතකොට මේ විස්තරය අහලා බුදුරජාන් වහන්සේ ගිහලා ඇමතිවරයාගෙන් අහනවා මෙහෙම කල්පනා කරාද? මෙහෙම කල්පනා කරා කියනවා. එතකොට කුසල රජුරු අහන යමතියාගෙන් තමුසේගේ ධනයක්ද මම දුන්නේ? මගේ ධනයක් නේ මම වේදම් කළේ. ඉතින් මම මේ ධනයක් වේදම් කරාට පස්සේ ඒක තමුසේගේ ධනයකුත් නෙමෙයි නං. එයි මේක තමුසේට සතුටු වෙන්න බැරි. එළ යාව ඒ තනතුරින් පහ කළා යාව මං හිතන්නේ ඒ ජනපදේනොත් නෙරපුවා. අනිත් රජුරන්ට තනතුරු දුන්නා. ඉතින් මේකෙන් අපිට පේන්නේ මහත්තයා අර දානියක් දුන්නාම දැන් අපි ගත්ත දැන් ওই සම්බුද්ධ රාජමාලිග දැක මිනිසුන්ට පිස්සුද මන්ද මේවට වේදම් කරන්න කීක මේ වගේ අර සතුටු වෙන්න බැරිව කියෝනේ මිනිස්සු ඉන්නව නේද? ඒගොල්ලන්ට මං හිතන්නේ ඉතින් ඒවත් කර්ම විපාක හැටියට සංසාරට ලැබෙනවා. සවනස් ඒ වගේම එකක් මම තවත් එකක් දැක්ක ඔය ප්‍රජිතවත් විමාන වස්තු වලම තව එකක් තියෙනවා අර නන්දි කුමාරයා ගැනයි රේවති. ඔව් රේවති කතා වස්තුව. අන්න එතන ඒ කතා වස්තුවේ තියෙනවා සවනස් දැන් මේ තමා මෙහි යම්කිසි කුසල කරනකොට ඉබේම ඒ විමානවල වල තමාටත් ඒ නිර්මාණය වෙනවා. පහළ වෙනවා. ඒතකොට රේවති ඇවිල්ලා කියනවා මෙතනදී ඇවිල්ලා මගේ සැමියාට මෙහෙම එකක් තියෙනවා නම් ජම්පල්ල දෙන්න අල්ලගෙන යනකොට ඒ අයිතිය මටත් වෙනවයි කියලා. හැබැයි ඒක උන්නේ නැහැ නේද? වෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ මනුස්ස ලෝකේ කෙනෙක් පව් කරනකොට එයා දන්නේ නැහැනේ. කර්මානුරූපව එයාට නිරේ නම් උපදින තියෙන නිරේ පහළ වෙලා තියෙනවා. පරලෝටත් අර සෝයන්හන්සේ දා කිව්වා නේද? මෙලොවටත් පරලෝටත් ඇති විඥානේ පිළිගන්න. ඒ කියන්නේ විඥානේ මෙලොවත් පරලොවත් පිහිටි විඥානයක්. දැන් මෙලොවත් පරලොවත් පිහිටි විඥානේ නිසායි අපි මැරෙන එකට මේ විඥානේ පරලොවට පයින්නේ. ඒක පරලොව පිහිටන්නේ නැත්නම් පරලොවට යන්නේ නැහැ නේ විඥානේ. විඥානේ යන්නේ. එතකොට ඉබේම මේ ක්‍රියාකාරීත්වය එතන දැන් මෙලොවත් පිහිටන්නේ නැත්නම් පරලොවත් පිහිටන්නේ නැත්නම් විඥානේ නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වුණා කියන්නේ පිරිනුවම් පෑවා. දැන් සාමාන්‍ය මිනිස්යාගේ මෙලොවයි පරලොවයි දෙකම පිහිටලා තියෙනවා. ඒතකොට මෙලොව ශරීරයේ මේ යාගේ තියෙන භෞතික මේ මානසික පරිසරයේ මෙතන අක්‍රිය වෙනකොට ඊට පස්සේ පරලොවනේ පිහිටන්නේ පරලොව පිහිටනවා. එතකොට දැන් මේ ජීවිතේ පව් කරන කෙනා මේ ජීවිතේ ලස්සට ඉන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නහි පාපං කතං කම්මං සජ්ජු කීරංග මුච්චති.
දහන්තම් බාලමන්වේති භස්මච්ඡන්නව පාවකේ. ඒ කියන්නේ මේ පව් කරාම මේ පව නිකන් කිරිමි දෙන්න නැහි ඉක්මනට මේ විපාක දෙන්නේ නැහැ කියනවා. ඒක තියනවා කියන අලුයට ගිනි වගේ තියනවා කියන ඔහේ නිස්සද්දව. තිබිලා වෙලාවට කියනවා බාලයාව මේ පීඩාවට පත් කර කර මේ පව් විපාක දෙන්නේ. ඉතින් ඒ නිසා එතනත් ඒකයි උනේ. ඒ කියන්නේ අර නන්දි කියන උපාසක තෙරුවන් සරණේ පිටරන් නිතර දාන ආදී පින්කම් කළා. මේ උපාසකුන් නැහැ මේ බෙලදාම ගියාට පස්සේ යාගේ බිරිඳ මොකද කළේ? අර දානශාලාවල් කඩලා මේවා කළා, ශ්‍රමණයන් වහන්සේලාට බැරිලා උඹලට මෙහෙ දෙන දාන නැහැ කියලා අපහාස කළා, ගරහලා සංඝයාට සිල්ලත් ගුණ සංඝයා ඉතින් බැනුම් ඇවිත් සංඝයා සිල්ලත් ගුණ සංඝයා ඉතින් බැනුම් අහගෙන ඉන්නවනේ. ඊට පස්සේ මේ කොහොම වෙලා දැන් මේ කුමාරයා දෙවියන් අතර උපන්නා. ඊට පස්සේ රේවතී මරණාසන්න වෙද්දී රේවතීව අරගෙන රේවතීව යමපල්ලෙ වෙවිලා අරගත්තා. අරගෙන කෙලීම ගියා කුමාරයාගේ විමානෙට පෙන්වන්න. කියලා කිව්වා මේ විමානේ නුඹගේ ස්වාමියාගේ විමානය කිව්වා. එතකොට මේ ස්වාමියා වෙනුවෙන් ලැබිච්ච විමානේ මේකේ තියෙන ස්වාමියා දාන ආදී පින්කම් කළා සීලාදී ගුණ ධර්ම රැකීම නිසා පහළ වෙච්ච විමානේ. එතකොට රේවතී කියන්නේ ගත්ත නෑ එහෙනම් ස්වාමියාට මේක අයිති මම මේ ස්වාමියාගේ බිරිඳ මටයි මේක අයිති කිව්වා. නෑ නුඹට ඒ විදිහ අයිතියක් මේක කරන්න බෑ කිව්වා. නුඹට අයිතිදී පහළ වෙලා තියෙනවා එන්නම කිව්වා. එතනට නුඹව දෙක්කන් යනවා කිව්වා. එක්කන් එතකොට රේවතීව නිරේට අරන් ගියා. එතකොට ඒකෙන් අපිට පැහැදිලිව පේනවා මේ තවකේ දැන් අපි ගත්ත ස්වාමියායි බිරිඳ හිටියා කියලා බිරිඳ පව් කරලා ස්වාමියාගේ පිනෙන් ගොඩ වෙන්න බෑ. ඊළඟට බිරිඳ පින් කළා කියලා බිරිඳගේ පිනෙන් ස්වාමියාට ගොඩ වෙන්නත් බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. තමා කරන ලද පවෙන්මයි තමන් කෙලුටු වෙන්නේ. අත්තනා අකතම් පාපං අත්තනා විසුජ්ජති. තමන් පව නොකිරීමෙන්මයි තමන් පිරිසිදු වන්නේ. සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම පෞද්ගලික දෙයකි. නාඤ්ඤ මඤ්ඤං විසෝදේ තව කෙනෙකුව පිරිසිදු කරන්න බෑ. මේක පැහැදිලි බුද්ධ වචනේ. සෝයනස ඒ වගේම දැන් අර සෝයනස කියපු කතාවෙන් මට තවත් පොඩි එකක් පිට කරනවා මතක් වෙනවා සෝයනස අර මේ අර සෝයනස කියන්නේ බුදුරජාණන් වහන්සේ අර වාක්‍ය දෙකකින් තුනකින් අර කිව්වයි කියලා. දැන් ওই වගේම සිදුවීමක් තිබුණා සෝයනස මේ අර අතුල කියන මේ කොහොමද ඒක ගියා එතන කියලා තියෙන උපාසක මත දන්නේ උපාසක ගිහලා කිය ඉස්සල්ලා අහනවා ආනන්ද හාමුදුරු කෙටියෙන් බණ දේශනා කරනවා. එතකොට සරුත් රහතන් වහන්සේ විතා දීර්ඝ වශයෙන් කියනවා. එතකොට රේවත ස්වාමීන් වහන්සේ රේවත ස්වාමීන් වහන්සේ ළඟට ගියේ මේ උපාසක. ගිහිලා කිව්වා ස්වාමිනී ධර්ම දේශනා කරන්න කියලා. රේවතයන් වහන්සේ නිස්සද්දතාවෙන් සමාධියෙන් වැඩ හිටියා. ඊට පස්සේ බැන ගියා මේ නිස්සද්ද ඉන්නවා මොකුත් කියන්නේ නැහැ කියලා. ගිහිලා ආනන්ද හාමුදුරන්ට කරුණ පැහැදිලි කළා. ආනන්දයන් වහන්සේ අපි මෙහෙම ගියා. මෙහෙම නිස්සද්ද ඉන්නවා. ධර්ම දේශනාව කළේ නැහැ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මොකද කළේ? දීර්ඝ බණ නෑ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගාවට ගියා. සාරිපුත්තයන් වහන්සේ දීර්ඝ දේශනාවක් කළා. ඊට පස්සේ බණ ගියා මුන්වහන්සේලා මේ බණ කියන්න ගත්තාම පැය ගාණක් අල්ලනවනේ. එක්කෙනෙක් කතා කරන එක දීර්ඝ. ඒ නිසා ඕක බැරිද ටිකක් කෙටියෙන් කරන්න කියලා ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට ගිහිල්ලා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ බොහොම කෙටියෙන් කළා. ඊට පස්සේ බණ ගියා මේ බොහොම කෙටියෙන් බණක් කිව්වා මේ තේරෙන මට්ටමට කරන පොඩ්ඩක් කාලේ ගන්න එපා කියලා බැන්න. ඒකට තමයි බුදුරජාන් වහන්සේ ඒ අතල උපාසක ඊට පස්සේ ගියා බුදුරජාන් වහන්සේ ගාවට. ගිහිල්ලා මේ කාරණා කිව්වා. ඊට පස්සේ ඒ කියන්නේ කෙනෙක් කතා කරන්නේම නැහැ කෙනෙක් කෙටියෙන් කියනවා. ඉතින් මෙහෙමද ධර්මයේ කියන්නේ ඒත නෙමෙයි. ඒක තමයි බුදුරජාන් වහන්සේ වදාළනේ පෝරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව මේක මේ අදයි එකක් නෙමෙයි බොහොම පරණ එකක් කිව්වා. නින්දන්ති තුන්නී භාසීන. නිස්සද්ද විටිය නින්දා කරනවා කිව්වා. නින්දති බහු බහණිනං. ගොඩක් කිව්වම නින්දා කරනවා කිව්වා. මෙත බහණීම්පි නින්දන්ති. මේ ටිකක් කියන නින්දා ලබනවා කිව්වා. නත්ති ලෝකේ අනින්දිතෝ. නින්දාව නොලැබුව කෙනෙක් ලෝකේ නැහැ කිව්වා. අනිත් එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා මේ අකුසලයක් ගැන. මොකද්ද මේ පර අපවාද බීති. අනුන්ගේ නින්දා ලබනවට බය කෙනා ඉන්නවනේ. ඒක අකුසලයක් කියනවා. තව කෙනෙක් යම්කිසි ප්‍රකාශයක් කළොත් ඒකෙන් තමන්ට නින්දාවක් වුණා කියන බය කෙනා ඊට පස්සේ පලි ගන්න කල්පනා කරනවා. ඒක අකුසල මූලයක්. ඒක මෝහෙන් හැදෙන්නේ. එතකොට පරාපවාද අනුන්ගෙන් ලැබෙන අපවාදවලදී උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය මෙනෙහි කරන එක්කෙනාට විතරයි.
මේවා මේ සංසාරේ තියෙන ස්වභාවික දේවල් කියලා. එහෙම නැතු ආත්ම දෘෂ්ටියෙන් මමයි මටයි තැනේ ඕනේ මට එයාට චුට්ටක් යහම යවෙන්න බෑ බද්ධ වෛරය හට ගන්නවා. ඒක හරි භයානක අකුසලයක්. ඒ කියන්නේ මේ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි මේ එක තැනක මට මතක හැටියට ඕක තියෙන්නේ සාමාන්‍ය ඵල සූත්‍රය දීඝනිකායේ. ඒකේ තියෙනවා මේ සුප්පිය කියලා ආචාර්යවරයා බ්‍රහ්මදත්ත කියන මේ ශිෂ්‍යයා මේ දෙන්න බුදුරජාන් වහන්සේ චාරිකාවේ වඩිද්දී නාලන්දාවේ මම හිතන්නේ මට මතක චාරිකාව වඩිද්දී ගුරුවරයා බුදුරජාන් වහන්සේට අපහාස කරනවා ධර්මයට අපහාස කරනවා සංඝයාට අපහාස කරනවා ගෝලයා බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරනවා ධර්මයට ප්‍රශංසා කරනවා සංඝයාට ප්‍රශංසා කරනවා දින දෙවිදියකට ඉතින් උන්වහන්සේලා ගිහලා රාත්‍රී නවාතැන් ගන්නවා එතනටත් ඇවිල්ලා මේ දින මෙහෙම කරනවා ඉතින් බුදුරජාන් වහන්සේ නිස්සද්ද ඉන්නවා සංඝයාත් නිස්සද්ද ඉන්නවා ඊට පස්සේ මේ ඒ පිරිස ඒගොල්ලන් ගමන යනවා. ඉතින් බුදුරජාන් වහන්සේට සංඝයා ප්‍රකාශ කළා අනේ ස්වාමීනි හරි පුදුමයි. ගුරුවරයා අපහාස කර ගියා, ගෝලයා ප්‍රශංසා කර ගියා කියලා. ඒකට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි කවුරුන් හෝ නිନ୍ଦා අපහාස කළොත් මේ නිନ୍ଦා අපහාස කිරීම ගන්න එපා. පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. බලන්නේ නිନ୍ଦා අපහාස කරන්නා වූ කාරණේ Taman තුල තියෙනවාද කියලා. නිନ୍ଦා අපහාස කරන්නා වූ කාරණේ Taman තුල නැත්තම් හිතන්න මේක මට අදාළ නැහැ කියලා අතාරින්න කියනවා. එහෙම අතාරියේ නැත්තම් ඒක හේතු කරගෙන Tamanට ලෝභ, ද්වේෂ ආදී අකුසල් හට ගන්න පුළුවන් කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි කවුරු හරි ප්‍රශංසා කළොත් උදන් අනන් යන්න එපා කියනවා. ඒක අමුතුවෙන් ඉහළින් ගන්නත් එපා කියනවා. ඒක මධ්‍යස්ථ විමසා බලන්න කියනවා මේ ප්‍රශංසාවක් කරනවාද ඒ ප්‍රශංසාර්හ කාරණේ ප්‍රශංසාව ලැබිය යුතු කාරණේ තමා තුළ තියෙනවද කියලා. ප්‍රශංසාව ලැබිය යුතු කාරණේ තමා තුළ තියෙනවා නම් අමුතුවෙන් සතුටු වෙන්න දෙයක් නැහැ කියනවා. ඒ තමා තුළ තියෙන එකක් නේ ඒක. ඒ හේතුවෙන් අමුතුවෙන් උදන් අනලා සන්තෝෂ වෙන දෙයක් නැහැ. එතකොට එහෙම වුණොත් ඒකෙන් ලෝභය හට ගන්නවා. එතකොට ඒක අකුසලයට පක්ෂ වෙනවා කියලා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ මොනතරම් ආශ්චර්යවත් ආකාරයට මේ ශ්‍රාවකයාගේ චිත්ත පාරිශුද්ධිය පිණිස මොකද දැන් අපේ සිත කය වචන කියන තුනෙන් කයයිති කුණු කයටනේ. එතන මේ කුණු කයක් පරිහරණය කරමින් අපි ක්‍රියා කරන්නේ. කුණු කයක් පරිහරණය කරමින් වචන කතා කරන්නේ. කුණු කයක් පරිහරණය කරමින් හිතන්නේ. එතකොට මේ හිතන විදිහෙත් කතා කරන විදිහෙත් ක්‍රියා කරන විදිහෙත් පිනහෝ පව සිද්ධ වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් නිඳා කළොත් ඒ නිඳා කරන කාරණේ තමන් තුල නැත්තම් ගැටෙන දෙයක් නැහැ. සෝනස ඕකට ඇත්තට මෙතන මේ මෛත්‍රී වැඩිම පිළිබඳව ඔයහා සමාන එකක් තියෙනවනේ සෝයිනාංශ කවුරු හරි කෙනෙක් නිඳා ආපාස කරොත් ඔව් කයෙන් මට වරදක් කරේ නෑනේ ඒක හන්ද ප්‍රශ්නයක් නෑ. නැත්තම් කයෙන් වරදන්නකොට නම් ඔව් කයෙන් වරදක් කරොත් වචනෙන් ඔව් මට කරේ නෑනේ ඒක හන්ද ප්‍රශ්නයක් නෑ. එතකොට උකට සමහර වෙලාවට හොඳ සිතවිලි පහළ වෙනවනේ අඩු ගන්න ඒකටවත් තියමු. නැත්තම් ඔය විදිහට උපමාවක් වගේ තිබුණේ සෝයිනාංශ. මෙහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තුල තිබෙන ඉවසීම හරිම ආශ්චර්යයි. අසත්පුරුෂයාට ඉවසන්න බෑ. මොකද ඉවසීම කියන එක අසත්පුරුෂ ධර්මයක් නෙමෙයි. ඒක සත්පුරුෂ ධර්මයක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාන්ති පරමං තපෝ තිතික්කා ඉවසීම තමයි පරම තපස කිව්වා. ඉතින් මේ ගැන හොඳ විස්තරයක් තියෙනවා. ඒක තැනක තියෙනවා මේ මට මතක හිටියේ මේක තියෙන්නේ පග්ගුණ කියන සූත්‍රය වගේ මට මතක. ඒකේ තියෙනවා මේ පග්ගුණ මේ ස්වාමින් වහන්සේ මේ භික්ෂුණීන්ට අවවාද කරනවා. අවවාද කළාට පස්සේ භික්ෂුණීන් පහදිනවා පග්ගුණ ස්වාමීන් වහන්සේ ගැන. එතකොට පග්ගුණ ස්වාමීන් වහන්සේත් පහදිනවා භික්ෂුණීන් ගැන. එතකොට භික්ෂුණීන්ගේ අඩුපාඩුවක් කිව්වම පග්ගුණ හාමුදුරන්ට කේන්ති යනවා. පග්ගුණ හාමුදුරන්ගේ අඩුපාඩුවක් කිව්වම භික්ෂුණීන්ට කේන්ති යනවා. මේ බැඳීමක් ඇති වෙලා. බුදුරජාණන් වහන්සේකට මේ පැමිණිල්ල යනවා. ගියන් පස්සේ කියනවා මේක වැරදි කියන මේ ක්‍රමය. එහෙම නෙමෙයි ඉවසීම පුරුදු කරන්න ඕනේ කියලා අන්තිමට කකචූපම සූත්‍රය. මේක තියෙන්නේ ඉවසීම පුරුදු කරගන්න කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි කවුරු හෝ ඇවිල්ලා ඒ සතුරන් ඇවිල්ලා තමන්ව අරගෙන ගිහිල්ලා කකුල් දෙක දෙපසට කරලා කීයතකින් කැපුවොත් කීයතකින් කපද්දි දේශසිතක් පහල කරගන්න නැත්නම් ඔහු මාගේ වචනය කරන මාගේ ශ්‍රාවකයාය කියනවා. ඊළඟට ඔය වගේම සිද්ධියක් තමයි තිබුණේ අර පුන්න ස්වාමින් වහන්සේ ගැන. පුන්න ස්වාමීන් වහන්සේට වඩින්න උවමනා වුණා සුණාපරන්තෙට.
එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පුන්න ඔය සුනාපරන්ති මිනිස්සු හරි දුෂ්ටයි. හරි ක්‍රූරයි. හරි අසංවරයි. නිර්ලජ්ජයි. ඔවුන්ට මේ සදාචාරයක් නැහැ. එතකොට ඒ මිනිස්සු ඔබට බැන්නොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි බැන්නොත් මම කල්පනා කරනවා ඔවුන් මට බැන්නනේ. නමුත් ගැහුවේ නෑනේ. ඒ කාරණෙන් ඔවුන් හොඳයි. එතකොට පුන්න ඔවුන් ඔබට ගැහුවොත් ඔබ මොකද්ද කල්පනා කරන්නේ? එතකොට කල්පනා කරන්නේ ඔවුන් මට ගැහුවට අතපය කැපුවේ නෑනේ. ඒ කාරණෙන් ඔවුන් හොඳයි. ඊට පස්සේ ඔබ අතපය කැපුවොත් මොකද හිතන්නේ? අතපය කැපුවොත් හිතන්නේ ඔවුන් මගේ අතපය කැපුවා මිස මම මැරුවේ නෑනේ. ඒ කාරණෙන් ඔවුන් හොඳයි. හරි. එහෙනම් ඔබ ඔවුන් මැරුවොත් මොකද කරන්නේ? මැරුවොත් මම කල්පනා කරන්නේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා තථාගත ශ්‍රාවකයන් මේ රූපස්කන්ධයේ යථාර්ථය දකිද්දි මේ පිළිකුල් සාගත කය කෙරෙහි අප්‍රසාදයෙන් වාසය කරනවා. එතකොට මේ සමහර අය ජීවිත කලකිරීමෙන් මේ මරණය පතමින් ඉන්නවා මැරෙන්න විදියක් නැතුව මගේ ළඟටම මරණය ආවා කියලා බොහොම සතුටින් මරණයට මුහුණ දෙනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදු සාදු පුණ්‍ය ඊටා ශ්‍රේෂ්ඨයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වුණා යාකල්පේ. ඊට පස්සේ මේ සුනාපරන්තියට පුණ්‍යයන් වහන්සේ වඩිනවා. ඒ වැඩම කිරීම කොච්චර සාර්ථකද කියන්නේ සුනාපරන්ති උපාසකවරු 500ක් බිහි වෙනවා. ඒ උපාසකවරු මේ පුණ්‍යයන් වහන්සේගේ යටතේ පැවිදි වෙනවා. රහතන් වහන්සේලා බවට පත් වෙනවා. එහෙම බලද්දි පේන්නේ ධර්මයමයි ශ්‍රේෂ්ඨ. ඒ ධර්මයේ තුලින්මයි අර ඡණ්ඩ රෞද්‍ර පරුස මිනිස්සයා සත්පුරුෂ වුණේ. එතකොට ඒ සත්පුරුෂ ගුණයේ සත්පුරුෂයන් තුළ තිබිච්ච නිසාමයි. ඉතින් මේ නිසා මේ සත්පුරුෂ ගුණය කියලා කියන්නේ ඔය කියන ගුණවලටයි. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕන මේ ඒ ගුණ ඇති කිරීම පිණිස තමයි ඇති කරගෙන උපද්දවා ගැනීම පිණිස තමයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි ගුණවන්ත වීම පිණිස. නුගුණ බැහැර කිරීම පිණිස. එතකොට ඒ අදහසින් නිසයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රේෂ්ඨ වුණේ. දැන් අපි ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ ජීවිතය ගත කරපු ආකාරය රහතන් වහන්සේලා ජීවිතය ගත කරපු ආකාරය බලද්දී ඒ පිළිවෙල නිසා තමයි රහත් පරපුරක් ලංකාවේ බිහි වුණේ. ඒ පිළිවෙල නිසා තමයි ධර්මාශෝක රජුරු අනිත් රජවරු ඔක්කොම ජීවිත පරිත්‍යාගයෙන් විහෙර විහාර හැදුවේ. එතකොට අපිට පේනවා මේ ඒ ඇත්තන්ට මහා ශ්‍රද්ධාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ කටයුතු දිහා බලලා. කොටින්ම ධර්මාශෝක රජුරු පවා පැහැදුනේ අර නිග්‍රෝධ රහතන් වහන්සේගේ කුඩා රහතන් වහන්සේගේ තිබිච්ච ඉන්ද්‍රිය සංවරයටනේ. ඒ ඉන්ද්‍රිය සංවරයට පැහැදුනේ දැන් මේ පොඩි රහතන් වහන්සේගේ නිග්‍රෝධයන් වහන්සේගේ ඉන්ද්‍රිය අසංවර වෙලා තිබ්බනම් අනේ මීට වඩා හොඳයි මම ආජීවකයන්ට සැලකුවානේ. එක එක අන්‍ය තීර්ථක තපස් වීලාට සැලකුවානේ. නමුත් මේ සියලු සැලකිලි අභිභවා ගියා අර කුඩා භික්ෂුවගේ තිබිච්ච අසිරිමත් ඉන්ද්‍රිය සංවරය දැකලා. එතකොට කොහොමද කෙනෙකුට මෙහෙම ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ? සතිපට්ඨානය නිසාමයි. මොකද හේතුව සතිපට්ඨානය තුල තමයි මේ ඉන්ද්‍රිය සංවරය විස්තර වෙන්නේ. මොකද සතිපට්ඨානෙ වඩන්න කියලා තියෙන්නේ අර තෙල් කලයේ ඔළුවේ තියාගෙන යනවා වගේ. එතකොට එහෙම වෙන්න නම් කොච්චර ඉන්ද්‍රිය සංවරයක් ඕනේද? එතකොට මේ ඉන්ද්‍රිය සංවර කිරීමේ හැකියාව සාමාන්‍ය මිනිස්සුෙකුට පිළිහිටන්න පුළුවන්. පිළිහිටියට එයා දන්නේ නැහැ ඒක. Taman තුල තියෙන බව. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවට පස්සේ යා වීරිය කරනවා. ඒ වීරිය කරනකොට ඒක පිළිහිටනවා. මොකද ඒක Taman තුල තියෙන නිසා. Taman තුල නැත්තම් ඉතින් මේ වීරිය කළාට පිළිහිටන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ධර්මයෙන් තමයි මේ ඔක්කොම උපද්දවලා දෙන්නේ. ධර්මයේ නැත්තම් මිනිස්සුෙකුට මේ ඉවසීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ස්වභාවය තමයි බුද්ධ දේශනාවේ ඉන්ද්‍රිය සංවරය විස්තර කරනවානේ. විස්තර කරන්න කොහොමද මේ චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්තාදිකරණ මේතං අවිජ්ජා දෝමනස්සා පාපක අනිකා පාපක අකුසල ධම්මා අන්වාස වේයුම්. ඒකේ දේශනා කරලා තියෙන්නේ මේ ඇසෙන් රූපයක් දැක චක්කුණා රූපං දිස්වා නිමිති ගන්නෙත් නැහැ. ඒ අනුනිමිති ගන්නෙත් නැහැ. මොකද යම් නිමිත්තක් හෝ සටහනක් ගත්තට පස්සේ ඒකෙන් ලෝභ දෝෂ ආදී අකුසල ධර්මයන් ඇති වෙලා හිත අපිරිසිදු වෙනවද? අන්න ඒ බඳු
රූප දැකීම පිණිස තියෙන අවස්ථාව ඊට ඉඩ නොදී ඇස සංවර කරගනි. මේ විදිහට තමයි ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රිය හයම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඉන්ද්‍රිය හයේ සංවරභාවයට පත් වුණොත් තමයි සීලෙ පිහිටන්නේ. සෝනසේ ඒකටම හරි සමාන එකක්. ඒ කියන්නේ ඒ එක්කම යන එකක් නෙවෙයි සෝනසේ ගිය වතාවේ මාතෘකාවත් එක්කම එකතු කරගත්තොත් දැන් මෙතන පොඩි මේකක් තියෙනවා මේ අදුක්කම සුඛ කියලා. දුකත් නැහැ සැපත් නැති එකක්. හැබැයි මෙතන මේ පොඩි වාදයක් තියෙනවා මෙතන මේ දුකයි සැපයි කියන දෙක විතරයි තියෙන්නේ. අදුක්කම සුඛ කියන එක නැහැ කියන එක. බුදුරජාණන් වහන්සේ නිරෝධය කියන්නේ සැපයක් හැටියට පෙන්නන්නේ. බහුවේදනීය සූත්‍රය ඔක තියෙනවා. ඒක කොහොමද සෝනසේ ඕකේ තියෙන්නේ මෙහෙමයි මහත්තයා. මේ බහුවේදනීය සූත්‍රයේ තියෙන්නේ මේ පංචකංග කියන වඩු මහත්තයෙක් තමයි උදායි හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේ ප්‍රශ්න අහනවා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වේදනා දෙකක් පදාලා සැප වේදනාව දුක් වේදනාවයි කියලා උපේක්ෂා වේදනාව ප්‍රනීත වූ විදීමකට දාපු නිසා ඒකත් අපි සැපයට දාන්න පුළුවන් ප්‍රනීත නිසා ඒ නිසා වේදනා දෙකයි තියෙන්නේ කියලා. එතකොට උදායි හාමුදුරුවෝ කියනවා නැහැ උපාසක භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා තුනක් වදාලා මේ විඳීම් තුනක් තියෙනවා කියලා කියනවා. එතකොට ආය අර පංචකංග කියනවා නෑ ස්වාමීනි විඳීම් දෙකයි තියෙන්නේ කියලා. ආය උදායි හාමුදුරුවෝ කියනවා නෑ උපාසක විඳීම් තුනයි තියෙන්නේ කියලා. දැන් මම අරයා නෑ ස්වාමීනි විඳීම් දෙකයි තියෙන්නේ කියනවා. අරයා නෑ උපාසක විඳීම් තුනයි තියෙන්නේ කියන මේ දෙන්නට මේක ගලප ගන්න ඉවර කරන්න බැරි වුණා. ආනන්ද හාමුදුරුවෝත් මේ සිද්ධිය අහගෙන හිටියා. උන්වහන්සේ මේකට අත දාන්න ගියේ නෑ. දැන් බලන්න මේ හිතාගන්න බෑ මහත්තයා මේ මිනිස්යන්ගේ වැදගත්කම. මිනිස්යන්ට තියෙනවනේ වැදගත්කම කියලා එකක්. ඒක ගිහියන්ටත් තිබිය යුතුයි පැවිද්දන්ටත් තිබිය යුතුයි වැදගත්කම කියන එක. වැදගත්කම කියන එකේ තියෙන ලැජ්ජා බයත් එක්කනේ. ලැජ්ජා බය නැත්තම් වැදගත් නෑනේ. එතකොට මේ වැදගත්කම කොච්චරද කියන්නේ අත්තර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ මේකට මැදිහත් වෙන්නේ නෑ. ඉන්න මේක කියලා එතකොට උන්වහන්සේත් මේකට මැදිහත් වුණේ මත තුනක්නේ. ප්‍රශ්න තුනක් කියලා. මත තුනක්. ඉතින් උන්වහන්සේ දැනගත්තා අර ස්වාමීන් වහන්සේත් එක මතෙම ඉන්නවා අරයත් එක මතෙම ඉන්නවා. විසඳ ගන්න බෑ. දැන් මත තුනක් වෙනවා තමන්ගේ මතෙත් දැම්මොත් නිස්සද්දව හිටියා. අද බෑනේ ඕක කරන්න. අද එක මතයක් එක්කෙනෙක් කිව්වොත් ඊළඟ එක්කෙනා අනිත් මතය කියනවා අහගෙන ඉන්න එකට යොසුමක් නෑ තමන්ගේ මතය කියන එක. ඒ වගේ කෙනෙක් දමණයකින් තොරනේ මේ හැමදේම අද. එතකොට මේ දමණය තුලනේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ගෞරව ලැබෙන්නේ. නැත්තම් ධර්මයක් මොකටද? එතකොට මේ කාරණේ ගිහිල්ලා මේ ආනන්ද හාමුදුරුවෝ උදයි හාමුදුරුවෝත් එක්කම ගිහිල්ලා මේ බුදුරජාන් වහන්සේට පැහැදිලි කරන භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම වුණා. මේ දෙන්නගේ කාරණේ මේ දෙන්නටම මේ හේතු ගන්න බැරුව ගියා. ඒ කියලා බුදුරජාන් වහන්සේ වදාලා මේකේ මේ පංචකංග කිව්වේ ඇත්තා ඌම දෙයක්. ඒකත් හරි කියනවා. සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, ප්‍රනීත වේදනාවේ සලකපු උපේක්ෂාවකුත් තියෙනවා. ඊට පස්සේ කියන උදායි ප්‍රකාශ කළෙත් ඇත්තක් කියනවා. සැප වේදනාවකුත් තියෙනවා, දුක් වේදනාවකුත් තියෙනවා, දුක් සැප රහිත විඳීමකුත් තියෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් මේ දෙන්න මේ කාරණේදී දෙන්න භාග්‍යවතුන් වහන්සේ වේදනාව කොයි ආකාරයෙන්ද ප්‍රකාශ කළේ කියන කාරණේදී බුදුරජාණන් කියන තථාගතයන් වහන්සේ ওই විදිහටත් වේදනාව පෙන්වලා තියෙනවා. දෙකක් වශයෙන්. තුලක් වශයෙන්ත් පෙන්වලා තියෙනවා. ඒතර දෙන්නටම තිබුණා එකඟ වෙන්න බුදුරජාණන් වහන්සේ මෙහිමත් අදාලා කියලා. එහෙම එකඟ වෙන්නේ නැතුව ඒ දෙන්න නෑ මේකයි කියලා වෙනුනම එතන අනිවාර්යයෙන්ම කෝලාහලයේ කැමති වේතුයි කියනවා. අරගලයේ සම්ඩු සර්වල් වීම කැමති වේතුයි කියනවා. කවදාවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක කියලා ඒකත් ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළසේක කියලා ඒකත් ගන්න පුළුවන් නම් සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝධිකී භූතා පිය චක්කුකාඤ්ඤමන කියලා තියෙනවා මේ සමගිව සමාදානයෙන් විවාද නොකරමින් කිරි වතුරයි වගේ ප්‍රිය ඇසින් බලමින් බොහොම ලස්සන ධර්මය තුළ ඉන්න පුළුවන් කියනවා. මට හොඳට මතකයි ඔය වගේම එකක් අර සංස්කාර ගැනත් ඔය වගේ එකක් තියෙනවා.
දැන් බුදුරජාන් වහන්සේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා සංස්කාර පෙන්නලා තියෙනවා. බුදුරජාන් වහන්සේ ඒ වගේම පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා සංකාර පෙන්නලා තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා සංස්කාර පෙන්නලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා සංස්කාර පෙන්නලා තියෙනවා. එතකොට අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේ මෙසිට වදාලා කියන අදහසට ආවනම් අර්බුදයක් හටගන්නේ නැහැ. ඒ වගේ මෙතනත් වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ මෙසිට වදාලා කියනවනම් අර්බුදයක් හටගන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය වේදනා දෙකක් වශයෙන් උත් පෙන්වා තියෙනවා. වේදනා තුනක් වශයෙන් උත් පෙන්වා තියෙනවා. වේදනා හයක් වශයෙන් උත් පෙන්වා තියෙනවා. වේදනා 18ක් වශයෙන් උත් පෙන්වා තියෙනවා. වේදනා 36ක් වශයෙන් උත් පෙන්වා තියෙනවා. වේදනා 108ක් වශයෙන් උත් පෙන්වා තියෙනවා කියලා. මේක හරි ලස්සන විග්‍රහයක් මහත්තයා. දැන් අපි ගත්තොත් මේ කියන්නේ මේ වේදනා දෙකක් වශයෙන් පෙන්වා තියෙනවා. මොකද්ද? සුඛා වේදනා, දුක්ඛා වේදනා. දුක් සැප කියලා දෙකක්. වේදනා තුනක් වශයෙන් පෙන්වලා තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. ඔව්. අදුක්කම සුඛ. අදුක්කම සුඛ. ඊළඟට තියෙනවා වේදනා හයක් වශයෙන් පෙන්වලා තියෙනවා. ඒ තමයි ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, කනේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, නාසයේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, දිවේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව, කාය ස්පර්ශයෙන් හටගන්න වේදනාව, මනස ස්පර්ශයෙන් හටගන්න වේදනාව. ඒක වේදනා හයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා 18ක් වශයෙන් පෙන්ලා තියෙනවා. ඒ කොහොමද? ඇසේ ස්පර්ශයෙන් හටගන්නා සුඛ වේදනාව, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා දුක් වේදනාව, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා උපේක්ෂා වේදනාව. ඒක තුන් වරක් 6 18 ඇස කන්නාසය. ඊළඟට වේදනාව 36 ආකාරයකට. ඒ තමයි ඇසෙන් හටගන්නා සාමිස දුක් වේදනා, ඇසෙන් හටගන්නා සාමිස සුඛ වේදනා, ඇසෙන් හටගන්නා ඇසේ ස්පර්ශයෙන් හටගන්නා සාමිස උපේක්ෂා වේදනා. ඒ නිරාමිෂ සාමිෂ කියන්නේ ඒක තමයි. එතකොට සාමිෂ කියලා විදීම හට ගන්නවා, නිරාමිෂ කියලා විදීම හට ගන්නවා. එතකොට 36. ඒ කියන්නේ සාමිෂ සුඛ වේදනා කියන්නේ ලෞකික සැප විඳීම. සාමිෂ දුක් වේදනා කියන්නේ ලෞකික දුක් විඳීම. සාමිෂ උපේක්ෂා වේදනා කියන්නේ ලෞකික උපේක්ෂාව. නිරාමිෂ කියලා කියන්නේ නිරාමිෂ සුඛ වේදනා කියන්නේ කාමයන්ගෙන් වෙන් වී ඇතින සැපය. නිරාමිෂ දුක් වේදනා කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙන විදිය නැතු විඳින දුක. සමහර වාසය කාමයන්ගෙන් වෙන් වෙලා සමාධියක් ඇතුව වාසය කරන. නමුත් සමාධිය වැඩින්නේ නැහැ. ඒක දුකක් හට ගන්නවා. ඒක නිරාමිෂ දුකක්. ඒකයි කියන්නේ. නිරාමිෂ දුක. එතකොට ඒකේ බලාපොරොත්තු ආමිෂයක් නෙමෙයි. ආමිෂය අතහරින්නයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වා දෙනවා ආනන්දය මේ කාම ගුණ හයක් තියෙනවා කියනවා. පංචකාම ගුණ. මේ පංචකාම ගුණත් සැපය කියන නමට අයිතියි කියනවා පංචකාම ගුණ. ඒකේ සැපයක් විඳින නිසා. හැබැයි මීට වඩා උත්තරීතර ප්‍රණීතතර සැපයක් කියනවා කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විවේක ඇතුව විචාරක විතාර පීති සුඛ ඒකාග්‍රතාවකින් යුතු ප්‍රථම ධානයේ වාසය කිරීම. එතකොට කවුරු හරි කිව්වොත් ඕක තමයි නියම සැපය. ඕක තමයි නියම සැපය කියලා ඒකත් වැරදි කියනවා. මොකද ඊට වඩා සැපයක් තියෙනවා කියන දෙවෙනි ධානය. ප්‍රීති සුඛ අහක් කළා ප්‍රීති සුඛට විතරක් වෙනවා. විතරක්. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානට අපි කියන කල්පනා කරොත් මේක තමයි නියම සැපය කියලා ඒත් වැරදි කියනවා. ඊට වඩා සැපයක් තියෙනවා කියනවා තුන්වෙනි ධ්‍යාන. තුන්වෙනි ධ්‍යානෙ තියෙන කෙනා කල්පනා කරොත් මේක තමයි නියම සැපය. මේක තමයි නියම සැපය කියලා ඒත් වැරදි කියනවා. ඊට වඩා සැපයක් තියෙනවා කියන හතරවෙනි ධ්‍යාන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි ධ්‍යාන තියෙන කෙනා කල්පනා කරන මේ පාරිශුද්ධ උපේක්ෂාවෙන් යුතු මොකද සතරවෙනි ධ්‍යාන විස්තර කරන උපේක්ඛා සති පාරිශුද්ධින් විරති සතෝච සම්පජානෝ කියලා මේ මොකද්ද මේ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා මේ සැපයක් දුරු කර දුකක් දුරු කර උපේක්ඛා සති පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාවනේ තියෙන හතරවෙනි ධ්‍යානෙ. එතන සැපයක් තියෙනවා කියනවා. එතකොට කෙනෙකුත් නෑ මේක විතරේ සැපය කියලා නෑ කියනවා. අරූප සමාධියේ සැපයක් තියෙනවා කියනවා. කියන්නේ ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ අෂ්ට සමාපatti. ඔව් අෂ්ට සමාපatti කෙලවරට ගියට පස්සේ නෑ මේක තමයි සැපේ මෙතනින් එහා සැපයක් නෑ කිව්වොත් ඒකත් වැරදි කියනවා. සංඥා වේදිත නිරෝධීත් සැපයක් තියෙනවා කියනවා. එතකොට දැන් අපිට හරි පැහැදිලි බුදුරජාණන් වහන්සේ මේ සැපේ කියන වචනේ පෙන්වා දෙන්නේ විඳින එකක්ම නෙමෙයි. මොකද සංඥාවත් වේදනාවත් නිරුද්ධ වුණාට පස්සේ එතන විඳින්නක් නෑනේ.
එතකොට සැපය කියන එක උන්වහන්සේ නිර්වචනය කළේ අකුසල් නැතිවීම. අකුසල් නැතිවීමෙන් ලබන සැපය. එතකොට අකුසල් දැන් සංඥාවක් වේදනාවක් නිරුද්ධ නම් දැන් නිරෝධ සමාපත්තියේදී ඔය බුදුරජාණන් වහන්සේ දේශනාවන පේනවා ඔන්න මේ සමාධිය වඩ아가න යනකොට ඔන්න ප්‍රථම ධානයේ තියාට විතක් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව තියෙනවා. නමුත් මේ අභිජ්ජා දෝමනස්ස අකුසල ධර්ම නිරුද්ධයි. ඔව් ඊළඟට දෙවෙනි ධානයේදී විතක් විචාර නිරුද්ධයි. ඔන්න විතක් විචාර නිරුද්ධ වුණා. ඊළඟට හතරවෙනි ධානයේදී ආස්වාස ප්‍රසආස නිරුද්ධයි. එතකොට භාවනා කරන යෝගියෙක් දෙවෙනි ධානයට සමවැදුනොත් එයාට විතර්ක විචාර නිරුද්ධ නැවත ආස්වාස ප්‍රසආස තියෙනවා. එතකොට තුන්වෙනි ධානයේදී ආස්වාස ප්‍රසආස හුස්ම ගන්න නැද්ද නැත්නම් නෑ ආස්වාස ප්‍රසආස නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා නේ නැති වෙනවා නේද? නැති වෙනවා. එතකොට දැන් ආස්වාස ප්‍රසආස මතනම් ජීවියා පවතින්නේ ආස්වාස ප්‍රසආස නිරුද්ධ වෙනවා පස්සේ නෑ මැරෙන්න ඉපැ. හතරවෙනි ධානයේදී සමවැදී ඉන්නකොට ආස්වාස ප්‍රසආස නිරුද්ධ. ඒක සම කළා තියෙනවනේ ස්වාමීන් වහන්සේ මල් රිසෙට්රකට දීගෙච්ච කෙනෙකුට ඒක සඳහන් කරලා තියෙන්නේ එතන නෙමෙයි. ඒක සඳහන් කරලා තියෙන්නේ නිරෝධ සමාපatti. මම මේ නිරෝධ සමාපatti කියන්නේ. එතකොට දෙවෙනි ධානයේදී විතර්ක ਵਿਚාර නිරුද්ධයි. එතකොට විතර්ක ਵਿਚාර ආйти වෙන්නේ වචී සංස්කාර. වචී සංස්කාර නිරුද්ධයි. එතකොට හතරවෙනි ධානයේදී ආශාස ප්‍රසආස නිරුද්ධයි. ආශාස ප්‍රසආස ආйти වෙන්නේ කාය සංස්කාර. එතකොට කාය සංස්කාර නිරුද්ධයි. ඊළඟට අරූප ධානය කියලා ඊළඟට ඇති වෙන්නේ නිරෝධයේ සංඥා වේදනා. සංඥා වේදනායිත චිත්ත සංස්කාර. එතකොට වචී සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර කියන තුනම නිරුද්ධ වෙනවා නිරුද්ධ සමාපත්තියේදී. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ මృత ශරීරයකත් නිරෝධ සමාපත්තියට සමවන් කෙනාගේ පැහැදිලි වෙනසක් තියෙනවා කියනවා. පැහැදිලි සමානකමකුත් තියෙනවා කියනවා. ඒ කියන්නේ මృత ශරීරයක වචී සංස්කාර නැහැ. කාය සංස්කාරත් නැහැ. චිත්ත සංස්කාරත් නැහැ. එතකොට නිරෝධ සමාපත්තියට සමවැදලා ඉන්න කෙනාගේ වචී සංස්කාරත් නැහැ. කාය සංස්කාරත් නැහැ. චිත්ත සංස්කාරත් නැහැ. මృత ශරීරයයි මේකයි සමානයි. ඊළඟට මృత ශරීරය සීතලයි. ආයුෂත් නැහැ, උණුසුමක් නැහැ. නමුත් මේ ඉන්ද්‍රියම් බිඳිලා නිරෝධ සමාපත්තියට සමවැදලා ඉන්න කෙනාගේ ශරීරයේ රස්නි ආයුෂත් තියෙනවා, ඉන්ද්‍රියම් බිඳිලා නැහැ. මේක කියන වෙනස. සංස්කාර තියෙනවා. සංස්කාර නැති වෙනවද? එතකොට මේ සංස්කාර ඇති වෙන්නේ නැහැ කියන එක සෝනස කියන එක. නෑ මලමිනිය නිරුද්ධයිනේ දැන් විඥානය චුත වුණාට පස්සේ නිරුද්ධයි. එතකොට මේ ඒ බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන. ඒතකොට මේ ලෝකේ කිසිම විද්‍යානුකූල දෙයකට මේක හොයන්න බෑනේ. නමුත් මේ සාමාන්‍ය මනසක ඇති ක්‍රියාකාරීත්වනේ මේ විදිහට දිනු කරන්නේ. දැන් සාමාන්‍ය නිරෝධ සම්පතේ සමාධිච්ඡා ගත්තොත් ගිහි කාලේ කොහොරු මංකොල්ලකාරයෝ ගෝවියෝ මේ එක්ක මේ යන්තම් මේ වැඩපළ කර හිටපු දුගී මිනිස්සු රාජකුමාරවරු ශිෂ්‍යෝ මේගොල්ලෝනේ ඇවිල්ලා ශාස්ත්‍රයට ඇතුළු වෙන්නේ. ඒතකොට මේ හැකියාව උන්වහන්සේලා තුල ඇති උනේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වය තුල මඟ පෙන්වීම නිසානේ. එතකොට අනිත් එකේ උන්වහන්සේ ශාස්ත්‍රු කියන්නේ මාර්ගය පෙන්වා දෙනවා. උන්වහන්සේ මාර්ගය පෙන්වා දෙනවා මෙන්න මේ සමාධියට යන්න විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. මේ සමාධියට යන්න ආස්වාස ප්‍රස්වාස සංසිඳෙනවා. මේ සමාධියට යන්න සංඥානි වේදනා සංසිඳෙනවා. එතකොට ඒකේ පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ ඒකේ කරන්න තියෙන දෙයක් තියෙනවා. පුබ්බේ අபிසංකාරෝ කියලා. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදින්න කලින් අදිෂ්ඨාන කරන්න ඕනේ කියනවා. ඒ කියන්නේ මම මෙච්චර කාලයක් ඒක දවසක් ඒක දවස් 7 නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කරනවා කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ වගේ රහතන් වහන්සේලා බොහෝ නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කළා. නිරෝධ සමාපත්තිය ගැන හරි ආශ්චර්යමත් විස්තරයක් තියෙනවා. මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කළා. දර කඩන්න යන මිනිස්සු කැලේට ගියාට පස්සේ කැලේ දැක්ක ස්වාමීන් වහන්සේ නමක් මේ නිරෝධ සමාපත්තිය දන්නේ මිනිස්සු දන්නේ නැහනේ. භාවනානුයෝගීන්ව හෙලෙවෙන්නේ නැහැ. එතකොට මිනිස්සු ලං වෙලා බැලුවා. බලද්දි මේ හුස්ම ගන්න පාට පේන්නේ නැහැ.
බැලුවට පස්සේ දැන් බැලුවද්ද ජීවත් වෙලා ඉන්න කෙනෙකුගේ ලකුණක් නැහැ. ඊට පස්සේ මිනිස්සු හිතුවා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මිනිස්සු හිතුවා මේ වික්ෂුව මැරිලා මේ. අනේ කවුරුත් නැහැ මේ ආදාහනය කරන්න භාවනාවෙම මැරිලා මේ. අපවත් වෙලා. ඒ නිසා අපි ආදාහනය කළා යමු කියලා මිනිස්සු මොකද කළේ? දර ගොඩ ගැහුවා. උන්වහන්සේගේ ඇඟ උඩින්. දාලා ගිනි තියලා ගියා. එතකොට දවස් 7 එදා දවස් 7 ඇවෑමෙන් උන්වහන්සේ නැගිට්ටා. සිවුරු පිච්චිලත් නැහැ. උන්වහන්සේගේ ශරීරයට හානි වෙලත් නැහැ. ඊට පස්සේ සිවුරු ගසා දාලා උන්වහන්සේ ආයෙ සිවුරු පුරවගෙන ගමට පින්නපාති වැඩියා. එතකොට මේ ඒ රාතන් වහන්සේට නමක් ලැබුණා මේ යලි ජීවේ ලැබුවා යලි උපත ලැබුවා කියන අර්ථයෙන් සංජීව කියන නම වැටුණා. ඒ රාතන් වහන්සේට. එතකොට අපිට පේනවා මේ කොච්චර මේ ධර්මීය ආශ්චර්යයක්ද මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය දැන් ඒ කාලේ ඒ වගේ වුණාම මිනිස්සුගේ පැහැදීම කොහොම ඇති වෙනවද නැද්ද? ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ ඔය ශික්ෂාපද පනවනකට පෙන්වා දෙන්නේ මහණෙනි මේ පැහැදිනවුන්ගේ වඩා පැහැදීම පිණිසත් අපැහැදුනොන්ගේ පැහැදීම පිණිසත් කියන මේ විනය ශික්ෂාපද පනවලා තියෙන්නේ. ඒ වගේම සිල්ලතුන්ට අනුග්‍රහ පිණිස, සිල්ලතුන්ගේ යහපත පිණිස, සිල්ලතුන්ගේ සුඛ විහරණය පිණිස, දුස්සීලයට නිග්‍රහ කිරීම පිණිස කියනවා. මොකද මේ සිල්ලතුන්ට අනුග්‍රහ පිණිස, දුස්සීලයට නිග්‍රහ පිණිස කියන්නේ. ඇයි විනය ශික්ෂාපදයේ පනවපු ගමන් ඒ විනය ශික්ෂාපදයේ ආරක්ෂා කරගෙන ඉන්න කෙනාට අනුග්‍රහය ලැබෙනවා. සිල්ලත් ඒ වගේ මෙයා ඒ තුලින් සැපසේ වාසය කරනවා මාර්ග ප්‍රතිපදාව සැපසේ යනවා. එතකොට සිල්ලතුන්ගේ සුඛ විහරණය පිණිස මේ විනය ශික්ෂාපද උපකාරී වුණා. දුස්සීලයන්ට නිග්‍රහ පිණිස. ඇයි දුස්සීලෙක් මේ ශිල්පද කඩාගත්තොත් එයා නිග්‍රහ ලබනවා. සමාජයේ කිව්වොත් ඔබ අසවල් ශික්ෂාපද කඩපු කෙනෙක් කියලා එයා නිග්‍රහ ලබනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පනවලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් එතකොට දැන් එතනදී දැන් ඒක ව්‍යවහාරයේ සම්මත එකක් හැටියටද කිව්වේ තුනක් කියන එක විග්‍රහය නැත්නම් ඔහෙත් ඒ දෙක හා තුන කියන එක ඒ වශයෙන්ම පිළිගන්න ඕනේද? වේදනාව. ඒ සැප දුක කියන විදිහට ඒක තමයි දැන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සැප වේදනා දුක් වේදනා කියලා දේශනා කරාම ඒක දැන් ඒ ඔක්කොම ව්‍යවහාරයේ සම්මත දේවල්. ඒතර සැප වේදනාවකුත් තියෙනවා දුක් වේදනාව. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ කායික දුක් වේදනා, කායික සැප වේදනා කියලා පෙන්වා දෙනවනේ. කායිකං අසාතං, කාය සම්පස්සජං කියලා මේ වගේ දේශනා කරන දුක ගැන. ඒතර කායික දුක්, මානසික දුක්, කායික සැප, මානසික සැප. දැන් කායික සැපට කියන්නේ සුඛ. මානසික සැපට කියන්නේ සොම්නස. කායික දුකට කියන්නේ දුක. මානසික දුකට කියන්නේ දොම්නස. එතකොට මේ දුක සැප කියන එක මේ ඕලාරික මට්ටමින් මේ ගොරෝසු මට්ටමින් දැනෙන්න තියෙන එක. ඒතර අර පංචකංග කියන වඩු දෙටුවා බුදුරජාණන් වහන්සේ එසේ වදාළ බව පිළිගන්න ඒකට එකක් පිළිගත්තා. සැප දුක් කියන එක. ඉතින් යාම කල්පනා කරන්නේ ඒතකොට මේකට උපේක්ෂාව දැම්මේ නැත්තේ. එහෙනම් උපේක්ෂාව සැපයට දාන්නේ ඒට කියලා එයා ඒ දෘෂ්ටියක් ගත්තා. එතකොට අර උදාය හාමුදුරුවෝ කල්පනා කළා නෑ මේක වෙනමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. ඒ නිසා කිව්වා නෑ උපාසක වේදනා තුනක් තියෙනවා. ඉතින් මේ එතකොට ඒක ඇතුලේ තියෙන අර්ථය තමයි දෙන්නම එකඟ වුණා නම් බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළසේක. බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළසේක කියලා ගැටීමක් ඇති වෙන්නේ නෑ. ඒ ගැටීමක් ඇති නොවෙන්නේ. සෝයනචෝගේ දැන් අපිට තව විනාඩි 10ක් වගේ තියෙනවා සෝයනච. ඕකටම අදාළ තව එකක් තිබුණා සෝයනච මේ අර මේ බහුලව කරන කර්මයන් කියලා කතාවක් අර තමා විසින් මේ අපි ගන්නකොට දැන් අපි පංචශීලය ගන්නවා නම් එතන හොරකම් කිරීම, සතුන් මැරීම, කාමයේ වරදව ඇසිරීම, එවැනි දේවල් කීපයක් තියෙනවා සෝයනංශ. ඕක අර තීර්ථකෙක් විසින් ගෙනහල්ලා මේක බහුල ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් සෝයනංශ. මහත්තයා මේ සංක ධම කියන සූත්‍රයේ සංයුත්ත නිකායේ ඔකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ නිගණ්ඨ ශ්‍රාවකයෙක්ගෙන් අහනවා මේ නෑ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා මේ කෙනෙක් මේ නිගණ්ඨයන්ට කොයි විදිහටද කියලා අහනවා මේ නිගණ්ඨනාථ පුත්‍ර ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ මෙහෙමයි කියනවා. යමෙක් ප්‍රාණඝාත කරනවාද එයා නිරේ යනවා.
යමෙක් සොරකම් කරනවාද එයා නිරේ යනවා. යමෙක් වැරදි කාම සේවනයේ හැසිරෙනවාද එයා නිරේ යනවා. යමෙක් බොරු කියනවාද එයා නිරේ යනවා. යමෙක් මත්පැන් පානය කරනවාද එයා නිරේ යනවා. යමක් බහුල වශයෙන් කරයිද එයා නිරේ යනවා. කියන්නේ ඒක බහුල වශයෙන් කරොත් තමයි නිරේ. නෑ එයාගේ නිගණ්ඨනාථ පුත්‍රගේ තර්කය මේකයි. ඒ කියන්නේ තර්කය කියන්නේ එයාගේ විග්‍රහය. යමෙක් ප්‍රාණඝාත කරනවාද නිරේ යනවා. ඒ කියන්නේ සමාවන්නේ නැහැ. ඊළඟට හොරකම් කරනවාද නිරේ යනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවාද නිරේ යනවා. බොරු කියනවාද නිරේ යනවා. මත්පැන් බොනවා නිරේ යනවා. එතනදී මම තව එකට දානවා තව කෑල්ලක්. යමක් බහුල වශයෙන් කරයිද ඔහු නිරේයයි. එතකොට බුදුරජාන් වහන්සේට මෙහෙම කියනවා. දිගන්ත ශ්‍රාවකෙක්. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මෙසේ ඇති කල්ලි කිසිවෙක් නිරේ නොයයි කියලා. ඒ මොකද මෙසේ ඇති කල්ලි කිසිවෙක් නිරේ නොයයි කියන අහනවා ඊට පස්සේ ගාමිණී කියලා මේ යාගෙන් අහන්නේ මේ සෙම්පතික් මං හිතන්නේ එයාගෙන් අහනවා මේ ගාමිණී මේ ප්‍රාණඝාතය හැමතිස්සෙම බහුලව කර දින්නේ කියලා අහන ප්‍රාණඝාතය කරන එක්කෙනා නෑනේ සොරකම් කරන එක්කෙනා පැවිදිලාදීම සොරකම් කර බුදුරජාණන් වහන්සේ අහනවා මෙයා මේ කියන ගාමිණී මෙයා ප්‍රාණඝාතය කරන අවස්ථාවද වැඩි දවසේ ප්‍රාණඝාතය නොකරන අවස්ථාවද වැඩි කියනවා ස්වාමීනි නොකරන අවස්ථාව වැඩි කියනවා සොරකම් කරන අවස්ථාවද වැඩි සොරකම් නොකරන අවස්ථාවද වැඩි කියලා අහනවා ස්වාමීනි සොරකම් නොකරන අවස්ථාව වැඩි කියනවා වැරදිකාම සේවනයේද දවස පුරා කරන්නේ නැත්නම් ඒක දවස් වැරදිකාම සේවනය නොකරන අවස්ථාවද වැඩි ස්වාමීනි නොකරන අවස්ථාව වැඩි කියනවා එතකොට බොරු කීමද දවස පුරා කරන්නේ බොරු නොකියන අවස්ථාවද ස්වාමීනි බොරු නොකියන අවස්ථාව වැඩි කියනවා එතකොට මත්පැන් බොන අවස්ථාවද වැඩි මත්පැන් නොබොන අවස්ථාවද නොබොන අවස්ථාව වැඩි එහෙනම් බහුල වශයෙන් කරනවා නම් බහුල වශයෙන් ඔක වෙනවා නම් බහුල වශයෙන් වෙන්නේ නැහැ නේ ඕක එහෙනම් කොහොමද නිරියන්නේ කියලා අහනවා එතකොට කවුරුත් නිරියන්නේ නැහැ කියන මේ තර්කය මත ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී තථාගතයන් වහන්සේ ප්‍රාණඝාතයට ගරහනවා ප්‍රාණඝාතයෙන් වළකින්න කියනවා සොරකමට ගරහනවා සොරකමින් වළකින්න කියනවා වැරදි කාම සේවනයට ගරහනවා වැරදි කාම සේවනයෙන් වළකින්න කියනවා බොරු කීමට ගරහනවා බොරු කීමෙන් වළකින්න කියනවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට ගරහනවා ඒකෙන් වළකින්න කියනවා එතකොට මේ පංච දුස්චරිතයේ යෙදෙන කෙනෙක් ධර්මය අහන්න එනවා ධර්මය අහන්න ආවට පස්සේ මම කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මේ පංච දුස්චරිතයට ගරහනවා ඒ නිසා මම පංච දුස්චරිතෙන් වැළකී වාසය කරනවා එතකොට පංච දුස්චරිතෙන් වෙන් වෙනවා පංච දුස්චරිතෙන් මෙයා යම් දවසක වෙන් වුණාද එයාගේ දුස්චරිතයේ අතීතයට ගිය කර්මයක් කියනවා ඒ කියන්නේ මේ මොහොතේ යාට නෑ ඒක දැන් එයා පංච දුස්චරිතයට යොමු වෙන ස්වභාවයෙන් හිටියද එයා ධර්මයට ආපු ගමන් එයා පංච දුස්චරිතයේ අතහැරියද එයාට ඒක අතීතයට ගිය කර්මයක් කියනවා ඊට පස්සේ යාට ඒක මතක් වෙද්දි එයා කල්පනා කරනවා කියනවා මේ සතුන් මරීම නරක දෙයක් නයි භාග්‍යතුන් වහන්සේ ගැරහුව දෙයක් නයි මාගේ අතින් ඉස්සරියන් අකුසලයක් වුණාද දැන් ඒ අකුසලේ මට නැත සොරකම් කිරීම නරක දෙයක් නයි භාග්‍යතුන් වහන්සේ ගැරහුව දෙයක් නයි මගේ අතින් ඉස්සරියම් සොරකමක් වුණාද දැන් ඒ සොරකම මට නැත වැරදි කාම සේවනයේ නරක දෙයක් නයි භාග්‍යතුන් වහන්සේ ගැරහුව දෙයක් නයි මගේ අතින් යම් වැරදි කාම සේවනයක් ඉස්සර වුණාද දැන් ඒ වැරදි කාම සේවනය මට නැත බොරු කීම නරක දෙයක් නයි භාග්‍යතුන් වහන්සේ ගැරහුව දෙයක් නයි ඉස්සර මම යම් බොරු කිව්වාද දැන් මම බොරු කියන්නේ නැහැ දැන් ඒ අකුසලේ මට ප්‍රහාණය වෙච්ච එකක් ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය භාග්‍යතුන් වහන්සේ ගැරහුව දෙයක් ඉස්සර මම බීපු කෙනෙක් දැන් මම මේ බීම අතහැරපු කෙනෙක් ඒ අකුසලේ මට ප්‍රහාණය වුණා එතකොට යාට ඒ කරපු දේ මතක් වෙනකොට ඒක දැන් ප්‍රහාණය වුණා කියලා සිහි කරනවා කියනවා සිහි කරලා යා මොකද කරන්නේ දස දිශාවට මෛත්‍රී වඩනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන එක මෙහෙමයි කියනවා ශක්ති සම්පන්න මිනිසෙක් ඒ ශක්ති සම්පන්න මිනිසයා හග්ගඩියක් අරගෙන උතුරු දිශාවට හැරිලා හයියෙන් පිම්බහම උතුරු දිශාවට කියන ශබ්ද යන්නේ නැගෙනහිර දිශාවට හැරිලා හයියෙන් පිම්බහම නැගෙනහිර දිශාවට කියන ඔය ශබ්ද යන්නේ ඊළඟට දකුණු දිශාවට හයියෙන් පිම්බහම දකුණට කියන ඔය ශබ්ද යන්නේ ඊළඟට බටහිර දිශාවට හයියෙන් පිම්බහම බටහිරට කියන ඔය ශබ්ද යන්නේ උඩු දිශාවට හයියෙන් පිම්බහම උඩට කියන ශබ්ද යන්නේ යට දිශාවට හයියෙන් පිම්බහම යටට කියන ශබ්ද යන්නේ ඒ වගේ කියන මේ සියලු සත්‍යෝ
අවීරා හොන්තු, අනීගා හොන්තු, අභ්‍යාපජ්ජා හොන්තු, සුඛී යත්තාන පරිහරන්තු කියලා මේ සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, ශෝක නැත්තෝ වෙත්වා, වෛරසිත නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා කියලා මේ දිශා වශයෙන් මෛත්‍රී වැඩිම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අර හග්ගඩියකින් පිඹිනවා වගේ කියනවා. එහෙනම් අපිට මේ උන්වහන්සේගේ දේශනාවේ තව කාරණයක් ගන්න තියෙනවා. සමහරු කියනවා මෛත්‍රිය තුලින් බාහිරට ප්‍රයෝජනයක් නැහැ, Tamanට විතරයි කියලා. නමුත් මේ උපමාවෙන් කියනවා බාහිරට ප්‍රයෝජනයක් තියෙනවා. නැත්තම් හග්ගඩිය පිඹිනවා කියන උපමාව ගන්න ඕනේ නැහනේ. ඒ හග්ගඩිය පිඹම බාහිරට තැහෙනවා. අර එක සිද්ධියක තියෙන අර ලංකාවේ එක ආරණ්‍යයක මේ අනුරාධපුරයේ එක ආරණ්‍යයක එක රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. වස් කාලේ ඉවරලා උන්වහන්සේ වඩින්න ලෑස්ති වෙනවා. ලෑස්ති වෙන රාත්‍රිය ඇහෙනවා මේ දෙවි කෙනෙක් අඬනවා. නෑ කවුද අඬනවා? කවුද කියලා ගමන් පස්සේ කියනවා අනේ මම මේ වෘක්ෂයට අධිග්‍රහිත දෙවියෝ ඔබ වහන්සේ මේ හෙට දවසේ වඩින්න සූදානම් වෙන නිසායි මම මේ අඬන්නේ. ඇයි දෙවි අඬන්නේ කියලා අහනවා. අනේ ඔබ වහන්සේ වැඩම කරාට පස්සේ ඔබ වහන්සේ නිරන්තරයෙන්ම මේ දස දිශාවට මෛත්‍රිය වඩමින් ඔබ වහන්සේ වාසය කරන්නේ. ඔබ වහන්සේගේ මෛත්‍රී ගුණය නිසා ඔබ වහන්සේ වඩින්න කලින් මේ අමනුෂ්‍ය එකාටිකා මරාගෙන කෑලි කකා කියන මේ වනාන්තරේ වාසය කරේ. එකාටිකා හපහපා කෑලි කකා මේ එකිනෙකා වෛර චිත්තයෙන් වාසය කළේ. ඔබ වහන්සේගේ මෛත්‍රී අනුභවයෙන් මේ වෛර චිත්‍රය වහලකොට ඔවුන් ප්‍රිය චක්ෂුසින් බලමින් ප්‍රිය ඇසින් බලමින් සුවසේ වාසය කරනවා. මට මේ ඇඳුම් යන්නේ ඔබ වහන්සේ වැඩියට පස්සේ ආයි මෙවුන් මරාගනී කියලා. එතකොට ඒ රහතන් වහන්සේ කල්පනා කරනවා අනේ එහෙනම් මම සිටීමෙන් යහපතක් වෙලානේ මේ ඇත්තන්ට කියලා ඒ වස් කාලෙත් එහෙ ගත කරනවා. ඊට පස්සේ හැම වස් කාලෙම අවසානයේ යන්න සූදානම් වෙනට අර අඬල නවත්ත ගන්නවා. එතකොට ඒක සඳහන් වෙන්නේ උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙනකම් උන්වහන්සේ වනාන්තරේ වැඩ හිටියා කියලා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙන වාසය කරපු උත්තම ශ්‍රාවකයන් වහන්සේලා මේ ධර්මියත් එක්ක කොයිතරම් සමීප වෙලා මේ ධර්මයේ තුලින් කොයිතරම් සජීවී යහපතක් මොකද වෛරයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් දූෂිත වෙලා ඉන්න ලෝකයක මේ සහනශීලී වරුසාවක් වගේ මේ මෛත්‍රී කියන එක. එතකොට මේ මෛත්‍රී කියන එක විස්තරම විභාග වශයෙන් විස්තර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මං හිතන්නේ ඒ වගේ මෙච්චිත දැන් සාමාන්‍යයෙන් මං කිව්ව එකයි අර නිගණ්ඨනාථ පුත්‍ර එළවලුපති ගැන බොහොම වර්ණනා කරපු එක්කෙනෙන්නේ. නමුත් ඔහුගේ ධර්ම විග්‍රහය කොච්චර වැරදිද? ඒකේ තව සාසිද්ධිය සඳහන් වෙනවා. ඒකේ සඳහන් වෙනවා ඔය සංකදම සූත්‍රයේ ඒකේ සඳහන් වෙනවා කියන ගාමිනී යම් කිසි කෙනෙක් කල්පනා කරොත් මෙහෙම දැන් ඔන්න නිගණ්ඨගේ විස්තරය තියෙනවනේ. නිගණ්ඨනාථ පුත්‍ර කියනවා මෙන්න මෙහෙම පන්සිල් නැත්තම් මෙයා නිරේ යනවා. යමක් බහුල කරනවද එයා නිරේ යනවා. එතකොට එයා ඒ වචනේ විශ්වාස කරනවා කියන්නේ මෙහෙම. අනේ මම සතු මෙරු කෙනෙක්. මං හොරකම් කරු කෙනෙක්. මං වැරදි කාම සේවනය කරු කෙනෙක්. මං බොරු කියපු කෙනෙක්. මං බිබී හිටපු කෙනෙක්. එතකොට යමක් බහුල වශයෙන් කරනවද එයා නිරේ යනවා කියනවා. එතකොට මේ වචනේ කිරිය විශ්වාසය තියාගෙන හිටියොත් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය හේතුවෙන් නිරේ යන්න පුළුවන් කියනවා. දැන් ඒක සෝනචොන්න ඔතන වැදගත් එකක් මොකද සමහර තැන්වලදී කියනවනේ නිවැරදි අවබෝධය දැන් අපි ගත්තොත් එහෙම කියනවනේ මේ සීල සමාධි ප්‍රඥාවල සීලය. එතකොට එතන නිවැරදි කියන එක එනවනේ උතන එතනක් තියෙනවනේ සම්මා කම්මන්ත කියන එක. ඒක සමහර කට්ටිය කියයි අතින් ඔය විග්‍රහය ඒ විදිහටත් මම අහලා තියෙන සයන්ස් ඒ කියන්නේ ඒක නිවැරදිව කිරීම කියන එක. ඒක දෘෂ්ටියක් බවට පත් වෙනවා කියන එක තමයි. මෙහෙම වෙනවා. දැන් මට සමහර අය හම්බෙලා තියෙනවා ඒ උපාසකවරු කියනවා අනේ මම දන්නේ නැහැ ඒ කාලේ මම මේ කරෝල කෑවා මම මාළු කෑවා මට පව් රැස් වුණා මට මේ බය තියෙන්නේ මම මේ හේතු නිසා අපායයි දන්නේ නැහැ කියනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අර සංකදම සූත්‍රයේ කියනවා ඒ අර බණ අහපු එක්කන ඒ දෘෂ්ටියත් නොහැර හිටියොත් එයාට අපාය යන්නේ ඒක හේතු වෙනවා කියනවා. මම මේ මහත්තයට කිව්ව කවදාවත් එහෙම අපාය යන්නේ නැහැ කාපු දෙයකින්. ක්‍රියාවෙන්මයි මේක වෙන්නේ කියලා විස්තර කරලා දුන්නා. ඒකේ අනිත් පැත්තත් වෙන පුළුවන් නේ සයන්ස්. ඒ කියන්නේ බහුල වශයෙන් නොකර සාමාන්‍ය වශයෙන් කරා නම් වැඩි කාලයක් අනිත් පැත්තට නෑ මේක නිවැරදි ලෙස නෑ. ඒ කියන්නේ නිවැරදි ලෙස නිවැරදි ලෙස බහුල වශයෙන් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඔව්. ධර්මයේ උගන්වන්නේ
භාවිතා බහුලී කතානේ. බහුල වශයෙන් කරන්න කියනවා. භාවිතා කරන්න කියනවා. දැන් ඒ මොකද දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම බහුල වශයෙන් කරන්න කියනවා. සොරකමෙන් වැළකීම භාවිතා කරන්න බහුල වශයෙන් කරන්න. ඒ කියන්නේ මේකේ වැළකී සිටීම නිතර වැළකී සිටින්න ඕනේ කියනවා. ඒකට යන්නේ නැතුව. එතකොට මේ විදිහට ඒකනේ ඒකට කියන්නේ ආරම්භ ධාතු කියලානේ. ආරම්භ ධාතු කියලා කියන්නේ පටන්ගත් වීරිය. පටන්ගත් වීරිය නිතර පවත්වනවා නම් එයා බහුල වශයෙන් එයා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් යම් දවසක ප්‍රාණඝාතයෙන් වැළකුණා. හොරකමින් වැළකුණා. වැරදිකම් එයා ඒක බහුල වශයෙන් කරනවා නම් කාලයක් යනකොට යාට හිතෙනවා යම් දවසක මම තිසරණේ පිහිටියාද එදා සිට මම මේ ගුණේ පුරුදු කළා කියලා. මොකද මේ ඔක්කොම සංස්කාරනේ. ඒ ඔක්කොම පුණ්‍ය සංස්කාර. ඒතර පුණ්‍ය සංස්කාරය ඇති වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්න්නේ. ඒතර නිරන්තරයෙන් යා හේතුව සකස් කරමින් ඉන්න ඕනේ. මොකද දැන් සාමාන්‍ය මිනිස්යාගේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් තියෙන ඉස්මතු වෙච්ච අකුසල් මුල්නේ. ඉස්මතු වෙච්ච අකුසල් මුල් කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. ඉස්මතු නොවෙච්ච කුසල් මුල්නේ. අලෝභ, අදෝස, අමෝහ. ඒතර ඉස්මතු වෙච්ච අකුසල් මුල් තියෙනවා නම් එයා බොහොම ලේසියෙන් දස අකුසලයට වැටෙනවා. කියන්නේ ප්‍රාණඝාතයට, සොරකමට, වර්ධිකාම සේවනයට, බොරු කීමට, කේලාම් කීමට, ඊළඟට ගැරහීමට, අනුන්ට අපහාස කරන්න, පරුස වචනට ඔක්කොම අයිති වෙන්නේ. දැන් කාට හරි නිନ୍ଦා අපහාස කරොත් ඔක්කොම අයිති වෙන්නේ පරුසා වාචා. ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටියෙන් හටගන්නේ. මොකද මිත්‍යා දෘෂ්ටි ඒවා අයිති වෙන්නේ මිත්‍යා වාචා, මිත්‍යා සංකල්ප, මිත්‍යා ආජීවනේ. ඒතකොට මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා ආජීව ඔක්කොම අයිති වෙන්නේ මිත්‍යා කම්මන්ත ඔක්කොම අයිති වෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් හටගන්නේ. මිත්‍යා දෘෂ්ටිය. එතන තමයි උතන ගැටලුවක් තියෙනවා සෝයනස. ඒ දෘෂ්ටියක් ඇති වීම තවම ඒක තියෙනවා ඒක නිර්වචනය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෘෂ්ටිය ගැන ලස්සන උපමාවක්. මිත්‍යා දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ වදාලා මේ කොහොඹ ඇටිය වගේ කියනවා. කොහොඹ ඇටියේ පොළවේ පැල කළාම මේ කොහොඹ ඇටියේ පෘථිවි සාරය පාවිච්චි කරමින් පෘථිවි සාරය හරහා කොහොඹ ඇටේ මුල් ඇදලා ඒ පෘථිවි සාරය උරා ගනිමින් කොහොඹ ඇටෙන් පැලේ හැදිලා ගහ වැඩෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ගහේ කොළත් තිත්තයි, ගෙඩිත් තිත්තයි, මලුත් තිත්තයි, පොතුත් තිත්තයි, මුලුත් තිත්තයි. මොකද හේතුව බිජුව චිත්ත නිසාය. ඒ වගේ කියනවා මිත්‍යා දෘෂ්ටිය. යම් කෙනෙක් තුළ මිත්‍යා දෘෂ්ටියක් හටගත්තොත් ඔහුගේ ක්‍රියාවටත් ඒ බලපායි. ඔහුගේ සිතිවිලි වලටත් ඒ බලපායි. ඔහුගේ වචනයටත් ඒ බලපායි. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි නිසා තමයි මිත්‍යා සංකල්පය හටගන්නේ. මිත්‍යා සංකල්පයක් කාම සංකල්පය. මිත්‍යා සංකල්පයක් ව්‍යාපාද සංකල්පය. මිත්‍යා සංකල්පයක් විහිංසා සංකල්පය. ඊළඟට මිත්‍යා කර්මාන්තය. එතකොට සොරකම් කිරීම මිත්‍යා ක්‍රියාවක්. ඊළඟට ප්‍රාණඝාතය මිත්‍යා ක්‍රියාවක්. වර්ධිකාම සේවනය මිත්‍යා ක්‍රියාවක්. ඊළඟට මිත්‍යා වාචා, බොරු කීම මිත්‍යා වචන. කේලම් කීම මිත්‍යා වචන. පරුෂ වචන කීම මිත්‍යා වචන. හිස් වචන කීම මිත්‍යා වචන. ඊළඟට මිත්‍යා වායාම. මිත්‍යා වායාම කියන්නේ අකුසල කරන්න වීරිය කරනවනේ. අකුසල් කරන්න වැස්සිතේ මේගෙන, අවුවේ ඉඳගෙන, ගුටි කාගෙන අකුසල් කරනවනේ. ඒතර ඒ අකුසල් කිරීම මිත්‍යා වායාම. ඒතර මිත්‍යා සති තමයි ඒක කරන්න කල්පනා කර ඉන්න එක. මිත්‍යා සමාධි කියන්නේ ඒකම මෙනෙහි කර ඉන්න එක. ඒතර ඒක මිත්‍යා දෘෂ්ටි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒක මේ ලෝකයේ තියෙන වාම මාර්ගය, අකුසල මාර්ගය කියනවා. මේ ලෝකයේ තියෙන දකුණු මාර්ගය, කුසල මාර්ගය කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකල්ප හටගන්නේ. එතකොට යා නෙක්ඛම්ම සංකල්ප, ඊළඟට අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප ඇති කර ගන්නවා. එතකොට මේ ඔක්කොටම හේතු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැතුව සීලයක පිළිටන්න හැදුවොත් ඒක සීලබ්බත පරමාසයක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද හේතුව එයා දෘෂ්ටිය පිරිසිදු වුණොත් තමයි ඒ පිරිසිදු දෘෂ්ටිය බලපාන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ මහණෙනි උග්ගසක් හිටෙව්වොත් මේ උග්ගස වැඩුණට පස්සේ උග්ගස කෙනෙක් කපනවා. කපල මුලින් හැපුවොත් උග්ගසේ මුල කොටස හැපුවත් ඒකෙන් මිහිරි රස වැක්කිරෙනවා. මැදින් හැපුවත් මිහිරි රස වැක්කිරෙනවා. ඒකේ අගින් හැපුවත් මිහිරි රස වැක්කිරෙනවා. මහණෙනි හේතුව කුමක්ද? මේ උග්ගස මිහිරි නිසාය. මහණෙනි මේ වගේ තමයි සම්මා දිට්ඨිය ඇති වුණොත් ඒ සම්මා දිට්ඨිය නිසා
ඔහුගේ ඔහුගේ සිතුවිලි වලටත් බලපායි, ඔහුගේ වචනයටත් බලපායි, ඔහුගේ ක්‍රියාවටත් බලපායි කියනවා. එතකොට අපිට පේනවා මේ සම්මාදිට්ඨිය කියලා එතකොට තියෙනුනේ සම්මාදිට්ඨියේ ලෞකික සම්මාදිට්ඨිය තියෙනවානේ. ලෞකික සම්මාදිට්ඨිය තියෙනවානේ දාන, ශීල, කර්ම විපාක පිළිගැනීම, මෙලොව පිළිගැනීම, පරලොව පිළිගැනීම, දෙමව්පිය පිළිගැනීම ආදී වශයෙන් ඕපපාතික සත්‍ය පිළිගැනීම. එතකොට ඒක පදනම් කරගෙන නේ ආර්ය සම්මාදිට්ඨියට යන්නේ. ඒ කියන්නේ මෙලොව පරලොව පිළිගන්නේ නැත්නම් මෙයා ආර්ය සම්මාදිට්ඨියට යන්නේ නැහැ. ඒ කියන්නේ මෙලොව පරලොව පිළිගන්නේ එක්කෙනා තමයි මේ ගැන බය හිතෙන්නේ. එතන සැකයක් නැතින විචිකිච්ඡාවක් ඇති වෙනවා. මේ විචිකිච්ඡාවක් ඇති වෙනවා නීවරණයක් වෙනවා. දැන් අපි ගත්තොත් සතර අපාය ගැන තියෙන බුද්ධ දේශනා ගැන අපුම් බයක් හට ගන්නවා. ඕපපාතික උපත දැන් ඕපපාතික උපත පිළිගැනීම සම්මාදිටියයි ආйти. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා පිළිගන්නේ මේ ගර්භයක උපදින එක විතරයි. ඕපපාතික උපත දන්නේ. එතකොට ඕපපාතික උපත ගැන පිළිගත් එක්කෙනාට මේ නිරය, දිව්‍ය ලෝක, പ്രേත ලෝක ගැන විග්‍රහය යාට ප්‍රශ්නයක් නැහැ. යාට තේරෙන එක වෙන්න පුළුවන් කියලා. ඕපාතිකව පිළිගන්නේ නැති එක්කෙනා හිතන්නේ හැමතිස්සෙම මේ මාතෘ ගර්භයකම සත්‍යයක උපදින්න ඕනේ කියලා. ඒ දෘෂ්ටියේ ඉන්න එක්කෙනාට සම්මාදිට්ඨිය පිහිටන්නේ නැහැ. සම්මාදිට්ඨිය පිහිටන්න ඕපාතික පිළිගැනීම පිළිගන්න ඕනේ. ඕපාතික උපදින බව. දැන් බලන්න ඉතින් බුද්ධ දේශනාව කොච්චර අසිරිමත්ද නේ. මේ මනුස්සයාට තියෙන මේ මනුස්සයාගේ හැකියාවක් නේ මේ මනුස්සයාට තියෙන කල්පනා කරන්න පුළුවන් ගතිය. මේ හැකියාව නේ ලබා දෙන්නේ. එතකොට ඒ විදිහට කල්පනා කරන එක්කෙනාට ඒ ලෞකික සම්මාදිට්ඨිය ඇති වුණාම ඊට පස්සේ එයා කල්පනා කරන්නේ මේ සම්මාදිට්ඨිය තුල පිහිටලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නයි. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණොත් හරියට ඊට පස්සේ එයා කෙමෙන් මාර්ගය වඩන්න පටන් ගන්නවා. අනික බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නැත්තම් අපි මොන ධර්මයේ මාර්ගයක් වඩන්නද? ලෝකෙ කොහෙවත් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒකෝව මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස විසුද්ධිය. එකම මාර්ගයයි තියෙන්නේ. වෙන මාර්ගයක් නැත විසුද්ධිය මේ විසුද්ධි දර්ශනය පිණිස. දැන් මට හම්බෙලා තියෙන මට මතකයි මට ඒක සාදුවරේක් හම්බ වුණා ওই බද්රිනාත්වලදී. බද්රිනාත් කියන්නේ මේ හිමාල මුදුනේ. මම ඔය හිමාලය ඇවිදිද්දි බද්රිනාත් වලට ගියා. බද්රිනාත් වල තිබෙන එක මේ ආශ්‍රමයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන මේ මොකක්ද ඒකට කියන්නේ බද්රිනාත් කියලා කියන කලින් බෞද්ධ ස්ථානය. ඕක කලින් නම බුද්ධනාත්. පස්සේ අර බුදුදහම වනසලා ඒගොල්ලෝ ඒක අයිති කරගත්තෝ ශංකරාචාර්ය ගිහිල්ලා. එතකොට ඒකට ඒගොල්ලෝ නම දාගත්ත බද්රිනාත් කියලා. ඒක තාම තියෙනවා ඒ පැරණි මහායාන කැටයක්. එතකොට මේ දැන් ඒක විෂ්ණු කෝවිලක්. නමුත් ඒක උඩ හිම කඳු තියෙනවා. දැන් මම ගිහිල්ලා ඒකේ රෙන්ට් එකට දෙනවා ටෙන්ට්. මම ටෙන්ට් එක අරන් ගිහලා කැලේ වාසය කළා. ඉන්න පුළුවන් එහෙම ගිහිල්ලා. කවුරුත් මොකුත් කියන්නේ නැහැ. ඉතින් ඕක දැන් මම දවල් කාලට එනවා නිකන් ඇවිදින්න. ඊට මම මේ කොවිලේ ඇවිදින එකට මම දැක්කා මේ භාවනානුයෝගීව ටිකක් මේ වර්ණයේ කළු කෙනෙක් වාඩි වෙලා ඉන්නවා මේ S2 අරගෙන අපි කළු ඉංග්‍රීසියව නැහැ. කළු ඉංග්‍රීසියව. දැන් අපේ කළු ඉංග්‍රීසිය තියෙන කළු ඉංග්‍රීසියව නැහැ. දැන් මම යන ගමන් බලාගෙන හිතුවා මේ එහෙනම් මේ මූර්තියක් හඹල වෙන්නේ නැති තාම නේත්‍රා කියලා නැහැ. දැන් මං එහෙමයි හිතුවේ. දැන් මං වටේ ඇවිදගෙන ඇවිල්ලා මං ඊළඟ පාර බලන්නේ මේක නැහැ. එතන මේ මූර්තිය නැහැ. මම බැලුවා මූර්තිය නෙමෙයි මිනිස්සෙන්නේ. දැන් මගේ හිතේ හරි කුතුහලයක් හටගත්තා කවුද මෙයා? කවුද මෙයා කියලා. ඊට පස්සේ දවස මම හවස ගියා. මොකද මම ඒ කැලේ ඉඳෙද්දී මේ පහලට ඉන්න අමාරුයි. මං කරන්නේ පහල කඩෙන් ඔය චීස් රට ඉඳි ඔය රට කජු මොනවා හරි ඒ වේලි ටිකක් අරගෙන මම කන්දට යනවා. එතකොට මේ දැන් මම ගියම අරේ ඇවිල්ලා ඉන්නවා කඩේ බඩු ගන්න. මං ඉතින් මේ සාදුත් එක්ක පොඩ්ඩක් හිතයිසිව කතා බස් කළා. ඉතින් ඒගොල්ලෝ විමුක්තිය හොයනවා. නමුත් ඒකෝ මග්ගෝ නත්තඤ්ඤෝ එක මාර්ගයයි තියෙන්නේ. වෙනත් මාර්ග නැති. ඉතින් ඒගොල්ලන්ට සමාධියක් උපද්දවාගෙන ඉදී. ඉතින් කොච්චර බලවත් සමාධියක් තියනවද කියන්නේ මම කිව්වේ ඒකයි. එයාගේ ඇහැ කළු ඉංග්‍රීසියත් ඇත්තටම ගිහිල්ලා. එයා නොසෙල්වී ඉන්නවා. ඒ සමාධිය තුළ යම්කිසි අකුසලයන් මඩලුව සමාධියක් වෙන්නේ නැති. නමුත් සම්මා දිට්ඨියෙන් යුක්ත සමාධියක් නෙමෙයිනේ. ඒ නිසා ඒක ආර්ය මාර්ගයට උපකාරයක් වෙන්නේ නැහැ. එතකොට ආර්ය මාර්ගයට උපකාරී වෙන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත සමාධියමයි. දැන් මට ඒ වගේ සාධුරු ගොඩාක් මොන ගිහිලා තියෙනවා. සමාධියෙන් උතට ඉන්න පැය 4 5 පැය 8 10 සමාධියෙන් ඉන්න සාධුරු මට මොන ගිහිලා තියෙනවා.
සම්මාදිට්ඨිය නැහැ. ඇයි ආත්ම දෘෂ්ටිය ආින්නේ? ආත්ම දෘෂ්ටියේ ඉන්නකම් එයාට මේ දුක්ඛාරි සත්‍ය අඳුන ගන්න බෑ. දුක්ඛ සමුදයත් බෑ. දුක්ඛ නිරෝධෙත් බෑ. නිරෝධගාමිනී ප්‍රතිපදාවත් බෑ. ඒ ඔක්කොම තියෙන්නේ ආත්ම දෘෂ්ටි නැති තැන. ඒ නිසා මේ බෞද්ධ වූ අපට තියෙන මේ දුර්ලභ අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපිට තියෙන දුර්ලභ අවස්ථාව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ශ්‍රාවකෙක් බවට පත් වීම තමයි මේකේ තියෙන දුර්ලභ අවස්ථාව. මං කියේ ශ්‍රාවකයාගේ ගතිගුණ තමයි මං කියේ ශ්‍රාවකයා වැද්දගත්. ලැජ්ජාවෙන් යුක්තයි, බයෙන් යුක්තයි, හිරියොතප් තියෙනවා. ඊළඟට මේ ශ්‍රාවකයා මේ කුසල් දන්නවා, අකුසල් දන්නවා, සිතකය වචනෙන් සිද්ධ වෙන අකුසල් වලින් වළකින්න දන්නවා. ඉතින් මේ වගේ අර වැදගත් චරිතයක් මේ ශ්‍රාවකයාට ලැබෙනවා ධර්මයේ තුලින්. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයක් නැහැ. ධර්මයෙන් තොරව ජීවිතේට සුවයක් ලබන්න පුළුවන් මම නම් හිතන්නේ මේ ලෝකෙ තියෙයි කියලා වෙන එකක් නැහැ. ආශ්‍රයයන්සේනක්. ඉතින් මම හිතන්නේ අද වැඩසටහන හරිම සාරවත් වැඩසටහනක්. මොකද අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වුණා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඥාන මට්ටමින් යනකොට කොහොමද මේ ඒක බහුවේදනී සූත්‍රය ආශ්‍රිතව අපි කරපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ කරපු ඒ වදන දැන් කොහොමද මේ නිරෝධ සමාපත්තියට යනකොට කොහොමද ඒ ප්‍රහාණය කිරීම වචී සංඛාරා කාය සංඛාරා චිත්ත සංඛාරා ප්‍රහාණය කිරීම සහ නිරුද්ධ වීම මේ නිරුද්ධ වීම තුළ සැපයක්ද ඒ කුමන අර්ථයකින්ද අපි වටහා ගත යුත්තේ මෙවැනි දේ ගැනත් අපි අද මේ වැඩසටහන තුළ කතා වුණා. ඒ වගේම බහුල වශයෙන් කර යුතු කර්මයන් හැටියට අපි ගත්තොත් මොකද්ද මේ බහුල වශයෙන් කර යුතු කියන එක. ඒ බහුල වශයෙන් කිරීමේදී මේ දෘෂ්ටිය සීල සමාධි ප්‍රඥා වලට ඇහිරලා ඇතුළත් වෙලා කරන මේ දෘෂ්ටිය ව්‍යායාමයේ කොහොමද සංසිඳවා ගන්නේ බහුල වශයෙන් හරි මගේ යමින් නිවැරදිව මේ කටයුත්ත කිරීමෙන් කොහොමද බහුල වශයෙන් මේ කරන්නේ නැතොත් මේ නිරේට යාම පිණිස දීපු අර්ථකථනය ඒතන වැරද්ද සහ ඒ පිළිබඳව කොයි ආකාරයෙන්ද අපි බැලිය යුත්තේ කියන එකත් මම හිතන්නේ අද වැඩසටහන තුළින් මනාව පැහැදිලි වෙලා ගියා. මම හිතන්නේ බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකම අපි මම හිතන්නේ වැඩසටහනත් අපි නිමා කරන්න වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ තවදුරටත් අපි ඉදිරියට ගිහිල්ලා කතා කර යුතුයි ඊළඟ වැඩසටහන් වලත්. ඉතින් අද වැඩසටහන නිමා කිරීමට පෙර සුපුරුදු වශයෙන් මම ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන නිමා කරන්න. ඒක මම හිතන්නේ අපි හැමෝම සාදුකාරයක් දීලා සාදු සාදු කියලා අපිත් පින් අනුමෝදන් කරගන්න ඕනේ. මේ කරන විශාල ව්‍යායාමයක් වන සම්බෝධි රාජ මාලිගාවේ කළ සියලු දෙනා අපිට direct ඒ කියන්නේ ඍජුවම සහභාගී වෙන්න බැරි වුණත් අපි මේ කරන කාර්යයට මම හිතන්නේ මේ පින් අපිට ලබා ගන්න අපි අනුමෝදන් විය යුතුයි සාදු සාදු කියා මම හිතන්නේ ඔයගලටත් ඒ ශේකරට ගත හැක. ඉතින් අපි ලබන සතියේත් මේ වෙලාවට එනම් බ්‍රහස්පතින්දා 9:45ට හමු වෙ බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය